අරුත්බර ආදරයෙහි මහා පූර්වාදර්ශය. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්වත්නි, ආදරණීය පින්වත් දුවේ පුතේ, අද ඔබ මේ සෝදානම් වෙන්නේ සුවිශේෂී ධර්ම දේශනාවක් සඳහා සවන් දෙන්නයි. මේ ලෝකයේ ජීවත් වෙච්ච සුන්දර මිනිස්සු ගැන අසන්න ලැබීම අපි ලැබූ දුර්ලභ වාසනාවක්. අදවන් දිනයක මේ ලෝකයේ ජීවත් වෙච්ච ශ්‍රේෂ්ඨතම මනුස්ස රත්නය අපි කවුරුත් බොහොම ආදරයෙන් ගෞරවයෙන් සරණ ගියපු අපගේ ශාස්ත්‍රෝ සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැනයි ඔබට කියා දෙන්නේ. උන්වහන්සේගේ සම්බුද්ධත්වයේ පිණිස සෙවණැල්ල වගේ පසුපසින් උන්වහන්සේට මහා ශක්තියක් වෙච්ච යසෝදරාව ගැනයි අද මා ඔබට කියා දෙන්නේ. ආදරණීය දුවේ පුතේ, ඔබ දන්නවා අද පෙබරවාරි මාසේ 14 වෙනිදා ආදරවන්තයින්ගේ දිනය. හැබැයි මේ යුගයේ ජීවත් වෙන මිනිස්සු හැබෑවටම ආදරේ කියන්නේ මොකක්ද කියලාවත් හඳුනන්නේ නැතුවයි මේ ආදරේ සමරන්නේ. ඔබ දකින්න ඇති අද දවස වෙනුවෙන් තරුණ ඔබේ මනස විකෘති වෙන නොයෙකුත් සම්දර්ශන රට පුරා ලොව පුරා පවතින්න ඇති, පවත්වන්න ඇති. නමුත් ඒ කිසිවක් තුල සැබෑම ආදරේ නොමැති බව මේ ධර්ම දේශනාව අවසන් වෙද්දී ඔබට අවබෝධ වේවි. ඔබ අහලා ඇති මේ ලෝකයේ පැවතිච්ච ආදර කතාවන් ගැන. දැන් මේ අද දවසට විශේෂ වෙච්ච රෝමියෝ ජුලියට් ගැන ඔබ අහලා ඇති. සාලිය අශෝකමාලා ගැන ඔබ අහලා ඇති. ඊළඟට රාධා ක්‍රිෂ්ණා ගැන ඔබ අහලා ඇති. නමුත් අද අසන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් සුන්දර ආදර කතාවක්. ඒ ආදර කතාව
අප මහ බෝසතාණන් වහන්සේගෙත් උන්වහන්සේත් එක්ක සෙවණැල්ල වගේ පසුපසින් ආපු යසෝදරාවගෙත් ආදර කතාව. කොයි තරම් පිවිතුරු ආදරයක්ද. ඒ ආදරේ අවසන් වුණේ නිකලස් බවින්. ඒ නිසා අපගේ ශාස්ත්‍රූ වූ ගෞතම බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයේ පිණිස ශක්තියක් වෙච්ච පින්වත් යසෝදරාවට මේ උතුම් ධර්ම දේශනාව උපහාරයක්ම වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ අද හඳුනගනීවි හැබෑම ආදරය කොයි තරම්නම් පූජනීයයිද. හැබෑම ආදරයට කොයි තරම් දේවල් කරන්න පුළුවන්ද. හැබෑම ආදරය අවසන් වෙන්නේ කොතනින්ද? මේ සියලු දේට විසඳුම මේ ධර්ම දේශනාව අවසන් වෙද්දී ඔබට ප්‍රත්‍යක්ෂ වේවි. ඒ නිසා ඔබ අද උදෑසනේ ඉඳලා මේ මොහොත දක්වා ආදරය ගැන කතා කරන්න ඇති. ඒ ඔබ කතා කළේ සාමාන්‍ය පෘථග්ජන මිනිස්සුන්ට තේරෙන මට්ටම ගැන. දැන් අපි කතා කරන්නේ මේ ලෝකේ පරම පූජනීය ලෞතර බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන. බෝධිසත්ව කුමාරයාට යසෝදරාව කරපු ආදරය ගැන. දුවල පුතාල මේ ආදර කතාව ඇහුවොත් ඇත්තටම ඔබ තුල ආදරයක් තියනවද? ඔබ කරන්නේ හැබෑම ආදරයක්ද කියලා හරියටම අඳුනගන්න ලැබෙවි. ඒ නිසයි මං කල්පනා කළේ අද වගේ දවසක ඔබට මේ සුන්දර ආදර කතාව කියලා දෙන්න. හැබෑම ආදරේ අඳුනගන්න ඔබට උපකාර කරන්න. ඒ නිසා මම හිතනවා මගේ උත්සාහය පළදරාවි කියලා. ඔබ හොඳට දෙසවන් යොමු කරගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. හොඳට මේ කරුණු නුවණින් විමසන්න. ජීවිතය ගැන මනාකොට ඉගෙන ගන්න. ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අප මහ බෝසතාණන් වහන්සේ වෙනුවෙන් යසෝදරාව හෙළපු කඳුළු සතර මහා සාගරයේ ජලයටත් වඩා වැඩි. එපමණ දුක් විඳමින් අප මහ බෝසතාණන් වහන්සේගේ සම්බුද්ධත්වය ඉක්මන් කෙරෙව්වේ යසෝදරාව. ඒ යසෝදරාව ගැන ඉගෙන ගන්න ලැබීමත් අපේ වාසනාවක්. ඒ යසෝදරාව ගැන මට බණක් කියන්න ලැබීමත් මගේ වාසනාවක්. අනේ මගේ බුදුරජාණන් වහන්සේ හැම තැනකදීම ආරක්ෂා කළේ යසෝදරාවනේ. යසෝදරාව වෙනුවෙන් මේ ලෝකේ තියෙන සියලුම මල් පිදුවත් අපි ණය ගැති. යසෝදරාව වෙනුවෙන් මේ ලෝකේ තියෙන සියලුම දේ පූජා කළත් අපි එතුමියට ණය ගැති. එතුමිය මේ ලෝකේ මේ බර කරට නොගන්න. මේ ලෝකේ කවදාවත් බුදු කෙනෙක් නම් පහළ වෙන්නේ නැහැ. පින්වතුනි, අප මහ බෝසතාණන් වහන්සේ මනුලොවට වැඩම කරන්න කලින් උන්වහන්සේ වැඩ සිටියේ තුසිත දිව්‍ය ලෝකේ. දෙවියන්ගේ ආරාධනා ඇතිව බුදු කෙනෙකුගේ අවශ්‍යතාවයේ ඇති බව තේරුම් අරගෙන එදා දඹදිව කපිලවස්තු රාජධානියේ මහා මායා දේවියගේ මව්කුස පිළිසිඳ ගත්තා. ඇසලපුර 15ක පොහොය දිනයක කුමාරයා මව්කුසේ හරියටම මාස 10ක්
වැඩුණා හරියට පුන් සඳක් වගේ. දවසින් දවස කුමාරයා මව් කුසේ වැඩුණා. අපේ බෝසත් කුමාරයා ඔබට මතකයි වෙසක් පුර 15ක පොහොය දවසක ලුම්බිනි සල්ුවේනේදී ජන්මලාභය ලැබුවා. ඒ තමයි උන්වහන්සේගේ අන්තිම ජීවිතය. පින්වතුනි, එදා අප මහ බෝසතාණන් වහන්සේ ලුම්බිනි සල්ුවේනේ උපදිද්දී තව අසිරිමත් සිද්ධියක් සිද්ධ වුණා ඊට ගොඩාක් දුරින්. ඒ තමයි සුප්පබුද්ධ රජුරුවන්ගේ රජමාලිගාවේ අප බෝසත් කුමාරයා උපදින ෂණේම ලස්සන දියණියක් ඉපදුණා. එතුමිය තමයි යසෝදරාව. මහ බෝසතාණන් වහන්සේ උපදින වෙලාවේ මහ පොළොව කම්පා වුණා. මහ ආලෝකයක් පැතිර ගියා. සුප්පබුද්ධ රජුරුව ඇතුළු රජ පිරිස මාලිගාවේ ඉඳගෙන හිතනවා, අනේ මගේ දියණිය ඉපදිච්ච නිසාද මහ පොළොව කම්පා වුනේ. මේ ආලෝකයක් පැතිරෙන්නේ රජ මාලිගාවේ මහා කතිකාවතක්. මේ අය දන්නේ නැහැ මේ මොහොතේම ලුම්බිනියේ බෝසත් කුමාරයෙක් ඉපදිච්ච වග. මේ දියණිය රත්තරන් ශරීරයක් තිබිච්ච උත්තමාවියක්. රැස්මාලාවක් පිට වෙනවා ශරීරයෙන් සසර ගමනේ පිනට. සසර ගමනේ කවදාවත් වෛර කරලා නැහැ. කරපු එකම දේ මහ බෝසතාණන් වහන්සේට ආදරය කරපු එක. රත්තරන් පාට රශ්මියක් සිරුරෙන් විහිදෙනවා, මුළු මාලිගාවම දිලිසෙනවා. අසිරිමත් දියණියක්. හිතා ගන්න බෑ මේ පින්වන්තකම. අප මහ බෝසතාණන් වහන්සේ කපිල වස්තුවේ පුන් සඳක් වගේ මෝරද්දී යසෝදරාවත් ඊට ටිකක් දුරින් රජමාලිගාවේ වැඩුණේ ඕසදී තාරකාවක් වගේ. පෙර සසරේ සිට පෙමට පුදා සිත ආවා ඔබ මෙහි යසෝධරා. පෙරුම් පුරන බුදු බවට ලෝල බැඳී හිමි තනි නොකලේ යසෝධරා. සෙවණැල්ලක් සේ ආවා පසු පස හඬා වැටෙන සිත යසෝධරා. දෙසිතක් නොමැතිව හිමිට ආල වැඩූ පිවිතුරු සෙනෙහස යසෝධරා. මේ දෙදෙනාම එකම දවසේ එකම මොහොතේ ජන්මලාභේ ලැබපු දෙදෙනෙක්. දෙදෙනාම අවුරුදු 16 සම්පූර්ණ වුණා. එකල අවුරුදු 16න් තමයි විවාහ වෙන්නේ. අවුරුදු 16 කියලා කිව්වහම දුවේ පුතේ අපිට මේ කාලේ නම් මතක් වෙන්නේ පාසල් යන පුංචි දරුවෙක්. හැබැයි ඒ කාලේ අවුරුදු 16ක් කියලා කියන්නේ හොඳ හැඩි දැඩි සිරුරක් තියෙන ශක්තිමත්
ප්‍රාණවත් තරුණේ. මේ ප්‍රාණවත් බව අපිට තේරුම් ගන්න පුළුවන් ධර්මයේ සඳහන් වෙනවා දෙව්ලොව දෙවි කෙනෙක් උපදින්නේ ඕපපාතිකව අවුරුදු 16ක වයස් ප්‍රමාණය කෙනෙක් හැටියට. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ ඔබ දෙවි කෙනෙක් අද ඇස් දෙකෙන් දැක්කොත් ඔබට තේරුම් ගන්න පුළුවන් ඒ වගේ තමයි එදා දඹදිව අවුරුදු 16ක කුමාරයෙක්. දෙව්ලොව දෙවි කෙනෙක් උපදින්නේ ඒ වගේ වයසින්. ඒ නිසා අවුරුදු 16ක් කියලා කියන්නේ නාටු කෙනෙක් නෙවෙයි. හොඳ හැදිච්ච කෙනෙක්. ඉතින් අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට සිද්ධාර්ථ කුමාරයාට මහා පුරුෂ ලක්ෂණ 32කින් සෝභමානව බැබලෙන අප මහ බෝසතාණන් වහන්සේට විවාහ වෙන්න කුමාරිකාව හොයනවා. කවුරුවත් දන්නේ නැහැ සසර ගමනේ පාරමිතා පුරාගෙන එන බිරිඳ. සසර ගමනේ හෙවණැල්ල වගේ පස්සෙන් ආපු බිරිඳ. ඈත කෙළවරේ දඹදිව ජන්මලාභේ ලැබපු බව කවුරුවත් දන්නේ නැහැ. සුද්ධෝදන රජුරෝ සියලු රජ මාලිගාවලට පණිවිඩ යවුවා. අපේ කුමාරයාට විවාහ වෙන්න හොඳ කුමාරිකාවක් හොයනවා. හැමෝම හොයලා බැලුවා කුමාරයා හරි සුකුමාලයි. ඒ කියන්නේ දැක්කහම හරි සිව්මැලි. දේශනාවේ තියෙනවා මේ ලෝකේ යම්තාක් සිනිඳු සලු වේද ඒ සිනිඳු සලු තමයි අප බෝසතාණන් වහන්සේ පරිහරණය කළේ. වැහි පොදක් තිහා අඩුම තරමේ බෝසතාණන් වහන්සේගේ ශරීරයට පිනි පොදක්වත් වැටිලා නැහැ. රාත්‍රියට සැතපෙන වෙලාවට සේවකයෝ හිසට ඉහලින් මුතු කුඩයක් අල්ලනවා. සේසත් දරනවා. පිනි වැටේ කියලා. එච්චරට අපේ බෝසතාණන් වහන්සේට ආරක්ෂාව දුන්නේ. ඒ ආරක්ෂාව දීපු උත්තමයට විවාහ වෙන්න කුමාරිකාවක් හොයනවා. රජෝරු කියනවා ඔහොම සිව්මැලි කුමාරයන්ට දෙන්න අපි ළඟ කුමාරිකාව නැහැ. අනාගතේ යුද්ධයක් ආවොත් මේ සිව්මැලි කුමාරයා කුමාරිකාවත් එක්ක පැනලා යාවි බයට. කවුරුවත් දන්නේ නැහැ සිද්ධාර්ථ කුමාරයාගේ ශක්තිමත් බව. ඒ නිසා රජෝරු ඔක්කොම කියනවා දියණිය දෙන්න නම් ශිල්ප දක්වන්න ඕන. සුද්ධෝදන රජුරවන්ට ලොකු අභියෝගයක්. සිද්ධාර්ථ කුමාරයාට කියනවා පුතේ කුමාරිකාව දෙන්න නම් උඹට ශිල්ප දක්වන්න ඕනලු. පුළුවන්ද? කැමති වුණා. දවසක් යොදාගෙන ශිල්ප දක්වන පිට්ටනියක වටේම පිරිස වාඩි වෙලා කුමාරයාගේ ශිල්ප බලන්න. එක එක රජෝරු තමන්ගේ දියණිවරුත් එක්ක අංගනේ වාඩි වෙලා ඉන්නවා. ඒ අතරේ රන් කඳක් වගේ අර සියලු කුමාරිකාවන් අතර රත්තරම් පාටට දිලිසෙන යසෝදරාව බිමට යොමු කළ නෙත් ඇතිව වාඩි වෙලා ඉන්නවා. දන්නේ නෑ මේ සසර ගමනේ පිම්පුරපු අය එකට මුණ ගැහෙන්නේ ප්‍රාර්ථනාවෙන්. සිද්ධාර්ථ කුමාරයා ශිල්ප දක්වනවා. වේගෙන් දුවන අශ්වයාගේ පිටට දුවගෙන ගිහිල්ලා නගිනවා. අශ්වයා යන ගමන් බිමට පයින්නවා. අශ්වයා උඩ හිටගෙන ආකාශේ කරණම් ගහනවා. සසර ගමනේ සාරා සංකේය කල්ප ලක්ෂයක් ශිල්ප පෙන්නපු අපේ බෝධිසත්වයන්ට මේ ශිල්ප පෙන්නන එක මොකක්ද? බලාගෙන හිටපු සියලු රජවරු මහා සන්තෝෂයෙන් අප්පුඩි ගහනවා. හැමෝම කෑ ගහලා කියනවා
අපේ දුව දෙන්න කැමති අපේ දුව විවාහ කරගන්න. සුදෝදන රජුරෝ ළඟට ඇවිදින් කුමාරයාගේ අත් දෙකට දුන්න මල් මාලාවක්. පුතේ උඹ මේ මල් මාලාව අරගෙන උඹට ගැළපෙනම දියණියගේ බෙල්ලට මේ මල් මාලේ දාපන්. කුමාරයා මල් මාලේ අරගෙන අංගනේ දිහා බලද්දී කුමාරයා දැක්කේ එකම රූපයයි. අර පිරිස අතර ඉන්නවා සියලු දෙනාම අභිබවා යන රත්තරම් පාට රශ්මියක් විහිදෙන ලස්සන දේවියක්. හිතා ගන්න බෑ සසර ගමනේ එකටම පිම්පිරපු යසෝදරාව. බිම බලාගෙන ඉන්නවා. තෝරන්න කිසි දෙයක් නැහැ. කුමාරයා ළඟට ගියා යසෝදරාවගේ කරට මල් මාලාව පැලැන්දුවා. ඊටාම හරසරින් විවාහ උත්සවයේ ගත්තා. අවුරුදු 16 දී අප්‍රමාණ සතුටක් සුද්ධෝදන රජුරවන්ට, මහා ප්‍රජාපති ගෝතමියට, ශාක්‍ය වංශෙටම මහා සතුටක්. පින්වන්ත කුමාරිකාවක්. බිමට හෙළූ නෙත් ඇති ගමන් තියෙන කෙනෙක්. හරියට යසෝදරාව ඇවිදින්නේ ඇතින්නියක් වගේ. කලබල ගමන් නැහැ. හරි සාන්තයි. දකින අයගේ හිත පහදිනවා. පින්වන්ත කුමාරිකාවක්. මේවා නිකං පහළ වෙච්ච ඒවා නෙවෙයි. සසර ගමනේ පුරපු පාරමීවල විපාක. ඉතින් විවාහ ජීවිතය ගත කළා අවුරුදු 13ක්. දරුවෝ හිටියේ නැහැ. දැන් බලන්නකෝ අද නම් දුවේ පුතේ ඔබ විවාහ වෙලා අවුරුද්දක් දෙකක් තුනක් යනකොට දරුවෝ නැත්තම් ඔබට කොච්චර වෙනස්කම් කරයිද? බලන්නකෝ පිරිහිච්ච සමාජයේ ස්වභාවය. නමුත් අවුරුදු 13ක් යනකම් සිද්ධාර්ථ කුමාරයාටත් යසෝදරා දේවියටත් දරුවෝ හිටියේ නැහැ. කවුරුවත් වෙනස්කම් කළේ නැහැ. ඇයි ඒ? පින්වන්ත කුමාරයා එනකන් ඉවසලා ඉන්න ඕන. අද එහෙම මිනිස්සු ළඟ ඉවසීම නැහනේ. සසර ගමනේ පුතා වෙන්න පින් කරපු දරුවා මව් කුසට එනතුරු දෙමව්පියෝ ඉවසගෙන හිටියා. අවුරුදු 13කට පස්සේ ඒ කුමාරයා දිව්‍ය ලෝකේ ඉඳලා යසෝදරාවගේ මව් කුසේ පිළිසිඳ ගත්තේ. කොච්චර ඉවසීමක් තියෙන්න ඕනද විවාහ ජීවිතයක් ගත කරන්න? අද සමහර විට කෙනෙකුට විවාහ වෙන්න තියෙන හදිස්සිය විවාහ ජීවිතයේ ප්‍රශ්නකටලු ආවට පස්සේ විසඳ ගන්න නෑනේ. ජීවිතේ ඒ හදිස්සියෙන්ම සමහර විට ඔබ තීරණ අරගෙන කොච්චර ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙනවද? එහෙම අය අතර අප බෝධිසත්වයන් වහන්සේත් යසෝදරාවත් අපිට කොයිතරම් ආශිර්වාදයක්ද? ඔබ ඔය අද සිහි කරපු ආදරය ගැන සිහි කරපු දෙන්නට මේ වගේ ගුණ නැහැ. අහලකින්වත් තියන්න බෑ. ඒ අය නිකන් සිද්ධාර්ථ කුමාරයාත් යසෝදරාවත් එක්ක ගලපද්දි දූවිල්ලක් තරම්වත් වටින්නේ නැහැ. ආදරය ගැන මොනව දැනගෙනද මේ මිනිස්සු ආදරේ සමරන්නේ? ආදරේ කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. පින්වතුනි, දවසක් සිද්ධාර්ථ කුමාරයා උද්‍යාන චාරිකාවේ ගියා. සතර පෙර නිමිති දැකලා ජීවිතේ යථාර්ථය හොයන්න කල්පනා කරමින් හිටියේ. එදා උද්‍යාන චාරිකාවේ ගියපු අතරේ යසෝදරාවට රාහුල කුමාරයා ලැබුණා. පින්වන්ත කුමාරයෙක් රං කඳක් දිලිසෙනවා. ඒ වගේ පුත්‍රවණක් සසර ගමනේ පිනට ලැබෙන්නේ. එතකොට ඔබ හිතන්න මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙන උත්තමයෙකුට දාව ලැබෙන දරුවා කොහොමනම් සුන්දරයක්ද? රත්තරම් පාට ශරීරයක් තියෙන යසෝදරාව නම් වූ මෑණියන්ට දාව උපදින දරුවා කොයි තරම් සුන්දරයක්ද?
එහෙම දරුවෙක් ලබන්න දෙමව්පියෝ කොච්චර පින් කරන්න ඕනද? මේ හැම දිනාම සසර ගමනේ පින් කරපු අය. මේ ආදර කතාව පින්වතුනි අද ඊයේ පටන් ගත්ත එකක් නෙවෙයි. මේ ආදර කතාව කොච්චර දිගද කියනවා නම් ඔබ ඔන්න කල්පනා කරන්න. ධර්මයේ තියනවා ඔබ දන්නවා අප බෝසතාණන් වහන්සේ ඉස්සෙල්ලම බුදු වෙන්න නියත විවරණ බුදු කෙනෙක්ගෙන් ලැබුවේ දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟ සුමේධ කියන තාපසතුමා හැටියට. ඔබට මතක ඇති සුමේධ තාපසතුමා බුදුරජාණන් වහන්සේට සුවසේ වඩින්න මඩ වගුරේ සතපුණා. එතුමා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, 이르දි බල සම්පන්න කෙනෙක්. එතුමට ඕන්නම් එවෙලේ තිබුණා බුදුරජාණන් වහන්සේට වඩින්න 이르දි බලයෙන් මල් මාවතක් මවන්න. එහෙම නැත්තම් තිබුණා රත්තරන් මාර්ගයක් මවන්න. එහෙම නැත්තම් තිබුණා සත්‍රුවණින් යුතු පාවඩයක් මවන්න. හැබැයි එහෙම කළේ නැහැ. මොකද දුකසේ කරන පින්කමේ තමයි ආනිසංස වැඩි. ඒ නිසා මඩ වගුරේ නිදාගත්තා. උන්වහන්සේගේ සිරුර මතින් වඩින්න. බලන්නකෝ ශ්‍රද්ධාව. බුදු කෙනෙක් ගැන තියෙන පැහැදීම. ගුණවන්ත අයගේ ලක්ෂණ. ඉතින් ඔබට මතක ඇති දීපංකර බුදුරජාණන් වහන්සේ මේ සිරුර මතින් වැඩම කරලා මොහොතක් නැවතුණා. නැවතලා කියනවා මහණෙනි මේ මඩ වගුරේ සැතපීලා ඉන්නේ ලේසි පහසු කෙනෙක් නෙවෙයි. මේ උත්තමයා තවත් අසංකේය කල්ප ලක්ෂ 4කින් ගෞතම නමින් බුද්ධත්වයට පත් වෙනවා කියලා අනාගත වාක්‍යයක් ප්‍රකාශ කළා. ඒ අනාගත වාක්‍ය ප්‍රකාශ කරන වෙලාවේ මෙතන හිටපු පිරිස අතර හිටියා ලස්සන කෙල්ලෙක්. ඒ කෙල්ල නිල්මානෙල් මිටි 8ක් පපුවට තුරුළු කරගෙන හිටියේ. මේ කතාව ඇහුණා විතරයි මේ කෙල්ල සීතල වෙලා ගියා. ගැස්සිලා ගියා. ඇස්පිල්ලම් ගහන්නේ නැතුව අර තාපසතුමා දිහා බලන් හිටියා. බලන් ඉඳලා එක අතකට ගත්ත නිල්මානෙල් මිටි 5ක්. අනිත් අතට ගත්ත නිල්මානෙල් මිටි 3ක්. අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා කියනවා ස්වාමීනි මේ වැතිරිලා ඉන්න තාපසයන් වහන්සේ වෙනුවෙන් මේ මල් මිටි 5 මම පූජා කරමි, පූජා වේවා කියලා මල් මිටි 5ක් පූජා කළා. තාපසතුමා වෙනුවෙන්. ස්වාමීනි මේ මල් මිටි 3 මං වෙනුවෙන් පූජා කරමි, පූජා වේවා කියලා ඉතිරි මල් මිටි 3ක් පූජා කළා. පූජා කරලා හිතනවා ස්වාමීනි මෙපින් බලෙන් මේ උත්තමයා දවසක බුදු වෙන එක නියතයි. උපනුපන් ජීවිතවල බුද්ධත්වයේ ලබන තුරාවටම මම සෙවණැල්ලක් වගේ මේ උත්තමයට ශක්තියක් වෙනවා කියලා පාරමිතාවක් ආරම්භ කළා. උපනුපන් ජීවිතවල මම මේ උත්තමයට බුද්ධත්වයට ශක්තියක් වෙනවා. ඒ ශක්තිය මම වේවා කියලා සාදු කියලා පැතුවා. එදා තමයි මේ ආදර කතාව පටන් ගත්තේ. එහෙනම් ඔබ බලන්න එදා සුමේධ තාපසතුමා නියත විවරණ ලබද්දි කවුරුවත් හිටියේ නැහැ. හිටියේ එකම කෙනා යසෝදරාව. දැන් දේශනාවේ තියෙනවා අග්‍ර ශ්‍රාවක දෙනම වහන්සේ සසර ගමනේ පාරමී පුරලා තියෙනවා අසංකේය කල්පලක්ෂ 2ක්. ඒ කියන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන උතුමන් වහන්සේලා දෙනම සසරේ පාරමී පිරුවේ අසංකේය කල්පලක්ෂ 2යි. 80 මහා ශ්‍රාවකයෝ වෙන්න කල්පලක්ෂ 1යි. නමුත් යසෝදරාව පෙරම් පුරලා තියෙනවා අසංකේය කල්පලක්ෂ 4ක්.
එහෙනම් බලන්නකෝ බුදුරජාණන් වහන්සේ සුමේද තාපසතුමා හැටියට දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟ නියත විවරණු ලැබපු දවසේ ඉඳලා අවසාන ජීවිතේ දක්වාම එකටම හිටියා. එකම කෙනා වෙන කවුරුවත් නැහැ. දැන් අග්‍ර ශ්‍රාවක උතුමන් වහන්සේලා දෙනම හැම ජීවිතේම බුදුරජාණන් වහන්සේට මුණ ගැහුන්නේ නැහැ. තනියමත් වෙන වෙනම පෙරම් පිරුවා. හැබැයි යසෝදරාව එහෙම නෙවෙයි. හැම ජීවිතයකදීම මුණ ගැහුණා. බලන්නකෝ ආශ්චර්යය. අවංක ආදරයට සෙනෙහසට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. සසර ගමනේ ආයිමත් මුණ ගැහෙනවා. දේශනාවේ තියෙනවා එකට මුණ ගැහෙන්න ඕන නම් සම කරුණු 4ක් තියෙන්න ඕන. සම සද්ධා, සම සීල, සම ඡාග, සම පඤ්ඤා. දැන් මේ දුවල පුතාලා අද සමහර විට ආදරවන්තයා මුණ ගැහිලා පතන්නේ නැති. අපි දෙන්න ආයිමත් මුණ ගැහෙන්න ඕන. එහෙම නිකම් පැතුවට හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්න නම් එකට අත් දෙකෙන් අල්ලගෙන කෝච්චියට පැනලා හම්බ වෙන්නේ නැහැ. අත් දෙකෙන් අල්ලගෙන දියෑලි වලින් පල්ලෙහාට පැන්නට ආයි මුණ ගැහෙන්නේ නැහැ. එහෙම ආයිමත් මුණ ගැහෙන්න නම් දෙන්නම එකට පිම්පුරන්න ඕන. දෙන්නම එක සමාන සීලයක්. දෙන්නම එක සමාන ශ්‍රද්ධාවක්. දෙදෙනාම එක සමාන ත්‍යාග සම්පත්තියක්. දෙදෙනාම එක සමාන ප්‍රඥාවකින් යුක්ත වෙන්න ඕන. අන්නේ කාරණා 4 යසෝදරාව ළඟත් තිබුණා, සිද්ධාර්ථ කුමාරයා ළඟත් තිබුණා. ඒ නිසයි මේ උත්තමයෝ මේ විදියට මුණ ගැහුනේ. ඒ නිසයි මං කිව්වේ මේ ලෝකේ තිබුණු සුන්දරම ආදර කතාව. මේ පිටරට මිනිස්සුන්ගේ ආදර කතා මොනවද? බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව අවදියේ උන්වහන්සේත් යසෝදරාවත් හිටපු ආදරේ ගැන පොත් ලක්ෂ ගණන් ලියන්න පුළුවන් මේ. මොනවද මේ මිනිසු ලියන ආදර කතා? ඒ නිසා පින්වතුනි මේ ආදර කතාව ඔබ ඉගෙන ගන්න. එහෙම ආදරයක් මේ මුණ ගැහුනේ. ඒ නිසා පින්වතුනි මේ දෙන්න සාරා සංකේය කල්ප ලක්ෂයක් එකට ආවා. එකටම බිරිඳයි ස්වාමියයි වෙලා. මෙහෙම ආපු දෙන්නා තමයි දැන් මේ සදහටම වෙන් වෙන්න හදන්නේ. එදා උද්‍යාන චාරිකාවේ ගිහිල්ලා කුමාරයා ආයිමත් එන්නේ රාත්‍රියේ. යසෝදරාව බල ඉන්නවා සිද්ධාර්ථ කුමාරයා ගෙදර එනකන් ලැබිච්ච පුත්රුවන පෙන්වන්න. අම්මා කෙනෙකුට දරුවෙක් ලැබුණාම ඒ අම්මා ආසම දේ තමයි තාත්තට දරුවා පෙන්වන්න. පෙන්නලා කියනවා ඔයා වගේමයි මේ දරුවගේ මූණ. ඒක තමයි අම්මා කෙනෙක් ආසම දේ. යසෝදරාවත් ඒ ආසාවෙන් බලාගෙන හිටියා සිද්ධාර්ථ කුමාරයා ගෙදර එනකම්. එදා පුදුම කියලා කියන්නේ කවදාවත් නිින්ද නොයන යසෝදරාවට එදා ඇසල පොයේ දවසේ නිින්ද ගියානේ. එහෙම නිින්ද යන්නේ ඇත්තෙම මේ ආදර කතාව අවසන් වෙන දවස නිසා. එදා සිද්ධාර්ථ කුමාරයා මාලිගාවට ඇතුල් වෙලා සිරියහනට ඇතුල් වෙන දොරකඩ ළඟ ඉඳගෙන බලද්දි දැක්කා පින්වන්ත පුත්රුවණක් දිලිසි යසෝදරාවට තුරුල් වෙලා නිදාගෙන ඉන්නවා. කුමාරයා කල්පනා කරනවා සසර ගමනේ මේ සියලු දේ තුලින් බැඳි යනවා මිසක් කවදාවත් ගැලවීමක් නැහැ. මේ යසෝදරාව සසර ගමනේ මං වෙනුවෙන් මහා සාගරයේ ජලයට වඩා කඳුළු හෙළුවා. අද මම මේ යසෝදරාව හඬන වැළපෙන ස්වභාවය සදහටම නවත්තනවා. මෙහෙම හිතන සිතුවිල්ලක්වත් යසෝදරාව දන්නේ නැහනේ.
දරුවෙක් ලැබෙනවයි කියලා කියන්නේ මහ වෙහෙසක්. මහ වේදනාවක්. ඒ වේදනාව නිසාම යසෝදරාවට නිින්ද ගියා. සිද්ධාර්ථ කුමාරයාගේ අභිනීල නෙත් සහිත නෙත් යුගලෙන් කඳුළු බිඳු දෙකක් වැටුණා අර සිරියහනට ඇතුල් වෙන දොරකඩ ළඟ. කුමාරයාගේ කඳුළු බිඳු දෙක විතරක් තියලා චන් නැමැති තැහැරවගෙන මහ රාත්‍රියේ අභිනිෂ්ක්‍රමණය කළා. සදහටම මේ ආදර කතාව නවත්තන්න, සදහටම මේ ඉපදෙන මැරෙන සංසාරෙන් නිදහස් වෙන්න, යසෝදරාව ඇතුළු සසර ගමනේ අතරමං වෙච්ච අපි කාටත් විමුක්තිය කියලා දෙන්න කුමාරයා ගිහි ජීවිතය අතහැරියා. මහ රාත්‍රියේ කුමාරයා මාලිගාවෙන් පිටත් වෙලා ගියා. යසෝදරාව උදේ නැගිටලා රාහුල කුමාරයා පපුවට තුරුළු කරගෙන මාලිගාවේ කාමරයක් ගානේ සිද්ධාර්ථ කුමාරයව හොයනවා. අනේ කුමාරයා හොයන්නවත් නැහැ. වීදියක් ගානේ දරුවත් අරගෙන කුමාරිකාව දුවනවා. අනේ සිද්ධාර්ථ කුමාරයා දකින්නවත් නැහැ. සසර ගමනේ ආදරේ, සෙනෙහස. චන්න ඇමති ඇවිදින් කියනවා දේවිය කුමාරයා ඊ රාත්‍රියේ අභිනිෂ්ක්‍රමණය කළා. මෙන්න ආභරණ. යසෝදරාව පුංචි වෙලාවක්වත් අහිතක් හිතුවේ නැහැ. යසෝදරාවට මේ ගමන ගැන අකමැත්තක් හිතුනේ නැහැ. දරුවත් වඩාගෙන සිරි යහනට දුවලා හිතනවා කමක් නැහැ. මේ ගියපු ගමන මගේ හිමි සඳුට විමුක්තියම ලැබේවා. බලන්නකෝ බිරිඳක් හැටියට පතපු පැතිල්ල. හිතනෝ මගේ හිත පිච්චෙනවා. නමුත් මට තියෙන මේ විඳවිල්ල වේදනාව මගේ සිද්ධාර්ථ කුමාරයාට නම් ලැබෙන්න එපා කියලා පැතුවා. අද එහෙම වෙයිද? අද ස්වාමියා නිසා බිරිඳට දුකක් ඇති වුණොත්, බිරිඳ නිසා ස්වාමියාට දුකක් ඇති වුණොත් මොනවද කියන්නේ? මම මේ විඳින විඳවිල්ල උඹට දෙගුණයක් වෙලා ලැබෙන්න ඕන. ඔන්න අද මිනිස්සුන්ගේ ප්‍රාර්ථනා. බලන්නකො දේවිය හිතපු විදිය. මගේ මේ ශෝකය විලාපය, මගේ මේ විඳවිල්ල මගේ කුමාරයාට නම් ලැබෙන්න එපා කියලා පැතුවා. මගේ කුමාරයා මහ වනාන්තරයේ තනි වෙන්න එපා. මගේ කුමාරයා හොයාගෙන යන විමුක්තියම ලැබෙන්න ඕන. අඩුම තරමේ බඹසර ජීවිතයට බාධා පිණිස, විමුක්තියට බාධා පිණිස මාවවත් රාහුල කුමාරයාවත් සිද්ධාර්ථ කුමාරයාට සිහිනෙන්වත් නොපෙනේවා කියලා පැතුවා. බලන්නකෝ ආදරේ. ඒකටයි ආදරේ කියන්නේ. සිල් රකින්න උත්තමයට සිල් රකින්න උදව් කිරීම. බඹසර රකින්න උත්තමයට බඹසර රකින්න උපකාර කිරීම. තපසට යන උත්තමයට තපසට අනුග්‍රහ කිරීම. ඒකටයි ආදරේ කියන්නේ. අද එහෙම එකක්ද තියෙන්නේ? ඔබ ආදරය කරන තරුණ ළමයා මහාන වෙන්න ඇහුවොත් ඔබ මොනවද කියන්නේ? ඔබ මහාන වෙන්න ගියොත් මං කෝච්චියට පයින්නවා. ඔන්න ඔබේ ආදරේ කොච්චර ආත්මාර්ථකාමීද? ඒකට කියන්නේ ආදරේ නෙවෙයි. ඒකයි මං කිව්වේ අද ඉන්න මිනිස්සු ආදරේ කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. මෙන්න මේ ලෝකේ හැබෑම ආදරේ. යහපත් දේට, හොඳ දේට, කුසලයට, පිනට කැමැත්ත පළ කිරීම. ඉතින් ඔන්න එදා මේ පින්වන්ත දෙපළ සදහටම වෙන් වුණා. මේ වෙන්වීම දරාගන්නේ කොහොමද? මං මේ වෙන්වීම දරාගන්න බැරිකම ඔබට සනාත වෙන්න සසර ගමනේ මේ දෙන්නා එකට පින්පුරපු හැටි ජාතක කතා කීපයක් ඇසුරින් කියා දෙන්න.
මේ දෙන්න කොහොමද සසර එකට ආවේ? කොහොමද මේ දෙන්න එකට පින් පිරුවේ? එහෙම කියද්දි මට ඉස්සෙල්ලම මතක් වෙන්නේ මහෝසඳ පඬිතුමාගේ කතාව. ඔබ අහලා ඇති. ඔන්න බලන්න එක ජීවිතයක පින්වතුනි අපේ බෝධිසත්වයන් වහන්සේ ඉපදලා හිටියා මහෝසඳ පඬිතුමා හැටියට. ඉතින් එතුමාට මේ නම ලැබුණේ එතුමා මව් කුසෙන් උපදිනකොට අතේ තිබුණ මහා ඖෂධයක්. උපදින වෙලාවෙම මහා ඖෂධයක් අතින් දරාගෙන තමයි මේ පුංචි කුමාරයා ඉපදුනේ. දැන් අද අපි කවුරුවත් එහෙම ඖෂධයක් අතින් අරන් උපදින්නේ නැහනේ. මැරෙනකොට නම් සමහරු දේවල් තුරුල් කරගෙන මිටමොලවගෙන මැරෙනවා. මොනවද? සමහර විට සල්ලි, සමහර විට යතුරු කැලැල්ල. ඒව තමයි අද මිනිසුන්ගේ අතේ තියෙන්නේ. සසර ගමනේ මේ පෙරේත ලෝකේ නිරේ යන්න හේතු වෙන ඒවා. බැඳි බැඳි යන්න හේතු වෙන ඒවා. මේ කුමාරයාගේ අතේ තිබුණේ කාටත් ලෙඩ සුවපත් කරන මහා ඖෂධයක්. සඳුන් වගේ සුවඳති මොකක්ද ඖෂධයක්. මේ ඖෂධය අතින් දරාගෙන ඉපදිච්ච නිසා මේ කුමාරයාට නම දැම්මේ මහෝෂධ කියලා. කුමාරයා අවුරුදු 16 දී ඔන්න සහෝදරිය කිව්වා කුමාරයාට පඬිතුමනි දැන් හොඳයි විවාහ වෙන්න බිසවක් හොයන්න ඕන. එතකොට පඬිතුමා කියනවා සහෝදරියට අක්කා ඔයගොල්ලෝ කවුරුවත් මට බිරින්දෑවරු හොයන්න ඕන නෑ මමම හොයාගන්නම් කිව්වා. හොඳ කෙනෙක්, අවංක කෙනෙක්, හැබෑවට ආදරේ තියෙන කෙනෙක්. දැන් බලන්නකෝ දැන් මේ සසර ගමනේ අර එදා සුමේද තාපසතුමා හැටියට එකට එන්න පින්පොරොපු දෙන්නා එකට ආපු දෙන්නා මේ ජීවිතේ දඹදිව එක කෙරවලක ඉපදිලා ඉන්නවා. ඒ දෙන්න මුණ ගස්සනවනේ. ඒ නිසා ඔබ අද වුණත් කලබල වෙන්න එපා. ඔබට සසරේ ලැබෙන්න ඉන්න කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. හැබැයි ඒ කෙනා සමහර විට ඔබේ මුළු ජීවිතේම තීරණය කරනවා. සමහර විට ඒ කෙනා නිසා ඔබේ ජීවිතේම සතුටින් ඉන්න ලැබේවි. සමහර විට ඔබට මුණ ගැහෙන ඒ කෙනා නිසා මුළු ජීවිතේම දුක් විඳින්න වේවි. කරන්න දෙයක් නැහැ මේ සසරේ හැටි. හැබැයි අප බෝසතාණන් වහන්සේට කවදාවත් යසෝදරාව නිසා දුක නම් ලැබුණේ නැහැ. යසෝදරාව නිසා ලැබුණේ සතුටමයි. යසෝදරාව නිසාමයි උන්වහන්සේගේ බුදු බව ඉක්මන් වුණේ. බලන්නකෝ පිං ඇති උදවිය. ඉතින් දැන් ඔන්න මහෝසඳ පඬිතුමා වැරහැලි ඇඳගෙන ඇඳුම් මහන කෙනෙක්ගේ වෙස් අරගෙන ගමින් ගමට නගරයෙන් නගරයට දැන් කෙල්ලක් හොයාගෙන යනවා. දැන් මේ පිං ඇති සසර ගමනේ පින්පොරොපු දෙන්න මේ මුණ ගැහෙන්න යන්නේ. මේම හොයාගෙන යද්දී එක ගමකදී දකින්නවා ලස්සන කෙල්ලෙක්. රත්තරම් පාට ශරීරයක් තියෙන දිලිසි බැබලෙන කෙල්ලෙක් කැඳහැලියක් ඔළුවේ තියාගෙන අතේ ලබු කැටයක් අරගෙන ලබු කැටයකට වතුර අරගෙන මහපාරේ අයිනෙන් එනවා හරියට ඇතින්නක් වගේ. බිමට යොමු කොළ net ඇතිව හරි සාන්ත ගමනේ වටපිට බලන්නේ. හරියට ඒ ගමන අතේ ලබු කැටයක් අරගෙන කලනවා. ලබු කැටයකට වතුර අරගෙන මහපාරේ අයිනෙන් එනවා හරියට වැටෙන්නේ. වතුර හලද්දි වගේ නෙමෙයිනේ. වතුර හලද්දි නිකන් ගැස්සි වැටෙන්නේ. දැන් අද ඉන්න කාන්තාවුන්ගේ ගමන් නිකන් ඒ වගේ. කාන්තාවකගේ ගමන් විලාසයේ තියෙන්න ඕනි හරියට තෙල් භාජනයක් හලනවා වගේ. ওই දේශනාව එක තැනක තියෙනවා විසාඛාව ධර්ම දේශනා කරන තැන්වලට ඇවිදින්න බොහොම සාන්තව තමයි වාඩි වෙන්නේ. එතකොට බමුණු කියනවා විසාඛාවට ඔබ විවාහ වෙච්ච කෙනාට අසනීපයක් හැදිලා බේතක් ඕන වෙච්ච වෙලාවක ඔබ බේත හොයන් එන්න ගියොත් ඔබේ ගමන ඔය සාන්ත නිසා ඔබේ ස්වාමියා මැරෙයිකෝ බේත නැතුව.
එච්චර ඔබ හිමින්කු ඇවිදින්නේ. එතකොට විසාකාව කියනවා ඒ බමුණන්ට මේ ලෝකේ දුවන්න හොඳ නැති 4 දෙනෙක් ඉන්නවා. පළවෙනි කෙනා තමයි භික්ෂුව. ස්වාමින් වහන්සේ නමක් වේගෙන් දිව්වොත් ඇවිද්දොත් ඒක අශෝභනයි. දෙවනි කෙනා තමයි මංගලාභරණයෙන් සරසුණු රජ්ජුරුව. රජ්ජුරුව ඔටුන්න දාගෙන ආභරණ වලින් සැරසිලා මහපාරේ දිව්වොත් ඒක බිලි ලැජ්ජාවයි. ඒක ගැලපෙන්නේ නැහැ. ඊළඟට මංගල හස්තිය. ඇතා රජ්ජුරුව පිටේ යන මංගල හස්තිය ආභරණ වලින් සරසලා ඉද්දි ඇතා කුලප්පු වෙලා දිව්වොත් ඒක ගැලපෙන්නේ නැහැ. හතරවෙනි කෙනා තමයි ස්ත්‍රිය. ස්ත්‍රියක් දුවන එක ගැලපෙන්නේ නැහැ. නමුත් අද අපිට දකින්න ලැබෙනවා ඒ අශෝභන ගමන් විලාසය බොහෝ දෙනෙක් ළඟ තියෙනවා. සංවර ගමන නැහැ. කාන්තාවක් නම් ස්ත්‍රියක් නම් සංවර ගමනක් තියෙන්න ඕන. බලන්නකෝ විසාකාව කියපු උත්තරේ. ඒ නිසා කාන්තාවක් ඇවිදින්න ඕන සංවරෝමයි කියනවා. කොච්චර ලස්සන දේ කතාව. අන්න එහෙම සුන්දර ගමන් විලාසයක් තමයි තිබුණේ යසෝදරාවට සංසාරේ. ඉතින් මහෝසඳ පඬිතුමාට දැක්ක ගමන් හිත පැහැදුනා. සසනේ පුරුද්දට. ඉතින් දැක්ක ගමන් කතා කළේ නැහැ. බලන්නකෝ මේ වැදගත්කම ආදරේ කරන්න පටන් ගන්න කොච්චර සුන්දරවද. මොකද එකල සිරිතක් තිබුණා විවාහ වෙච්ච කෙනෙකුට මගුල් යෝජනා කරන්න යන්නේ. හොයලා බලලා මිසක්. මහෝසඳ පඬිතුමා මොකද කළේ? දැන් විවාහ වෙලාද කියලා දන්නේ කතා කරන්න කලින් ඒක දැනගන්න ඕන. වචනෙන් ඇහුවේ නෑ. අත මෙහෙම මිටි මොලෝල ඇහුවා. දැන් මට මේ ගුවන්විදුලි නිසා ඔබට පෙන්වන්න බෑ. දකුණු අතේ ඇඟිලි ටික මෙහෙම මිටි මොනවල පෙන්නලා ඇහුවා බැඳලාද කියලා. කුමාරිකාව ප්‍රඥාවන්තයි. කුමාරිකාව මෙහෙම අල්ලත් එක්ක ඇඟිලි 5 පෙන්නලා කියනවා නිදහස් කෙනෙක්. එතකොටයි කුමාරයා කතා කරන්න තීරණය කළේ. බලන්නකෝ කොච්චර වැදගත්ද. කොච්චර දේවල් අපිට ඉගෙන ගන්න තියනවාද. ආදර කතාවක් පටන් ගන්න ලස්සන. මහෝසඳ පඬිතුමා හිතනවා දැන් ඔන්න විවාහ වෙලා නැහැ. ඒ වගේම මේ කෙනාට නුවණ තියනවද දන්නේ. ලස්සනුණත් වැඩක් නැහැනේ මොලේ නැත්තම්. දැන් අද ලස්සනා ඉන්නවා. ඒ වුණාට මොලේ කලඳක් නැහැ. කුමාරයා කල්පනා කරනවා මහෝසඳ පඬිතුමා මෙතුමිය රූපෙන් ලස්සනයි විවාහ වෙලත් නැහැ. ඒ වගේම නුවණකුත් තියනවද දන්නේ. ළඟට ගියා. කතා කරන්න ඕන. දැන් කතා කරන්න තීරණය කළේ බැඳලා නැහැ කියපු නිසා. බලන්නකො කොච්චර ලස්සනද වැදගත්ද. මහෝසඳ පඬිතුමා අහනවා නංගි නම මොකද්ද? දැන් මේ සසර ගමනේ එකට ආපු දෙන්න. පාරමී පුරාගෙන එන දෙන්න මේ මුණ ගැහුනේ හම්බේ. නංගි නම මොකද්ද කියලා ඇහුවා. එතකොට මේ කෙල්ල කියනවා මේ ලෝකේ යම් කෙනෙක් එවැනි තත්වයකට පත් වෙන්නේ නැත්නම් ඒක තමයිකෝ මගේ නම. එක පාරටම නම කිව්වේ නැහැ. නම කිව්වේ වෙන විදියකට. නුවණ තියෙන කෙනාට මේක තේරෙන්නේ. මහෝසඳ පඬිතුමා හිතනවා මේ ලෝකේ කෙනෙකුට යන්න බැරි තැන තමයි අමරණීයත්වය. එහෙනම් එකත් එකටම මේ කෙල්ලගේ නම අමරා වෙන්න ඕන. ඇහුවා නංගි නම අමරාද? ඕ කිව්වා. බලන්නකොනේ දැන් අද කොල්ලෙක් කෙල්ලෙක්ගේ නම ඇහුවොත් වාසකමත් එක්ක කියයි. මගේ නම මෙන්න මේකයි කියලා. එච්චරවත් සංවරකමක් නැහැ. බලන්නකෝ ආදර කතාවක් පටන් ගන්න ලස්සන. මහෝසඳ පඬිතුමා අහනවා නංගි ඔය කැඳත් අරගෙන කොහෙද යන්නේ? එතකොට මේ කෙල්ල කියනවා අයියා මම මේ කැඳ අරගෙන යන්නේ කුල දෙටුවන්ට.
කවුද කුලදෙටුව කියන්නේ? අද කෙල්ලෙක්ගෙන් ඇහුවොත් එහෙම කුලදෙටුව කවුද කියන්නේ කියලා උඩබිම බලයි. කුලදෙටුව කියලා කියන්නේ දෙමව්පියන්ට. එතකොට සාමාන්‍යයෙන් අම්මලට කෑම අරන් යන සිරිතක් නැහැ. අම්මලා සාමාන්‍යයෙන් ඒ කාලේ ගෙදර හිටියේ. තාත්තලා තමයි රස්සාවල් කරන්නේ. එකත් එකටම මේ තාත්තට තමයි කෑම ගෙනියන්නේ. මහෞෂධ පඬිතුමා අහනවා නංගි තාත්තට නේද කෑම ගෙනියන්නේ? ඔව් කිව්වා. ඊළඟට අහනවා නංගි තාත්තා මොකද කරන්නේ? එතකොට මේ කෙල්ල කියනවා මගේ තාත්තා එක දෙකක් කරනවා කිව්වා. දැන් අද කාට හරි එක දෙකක් කරනවා කියලා කිව්වොත් ඒ මතක් වෙයි කේලම් කියන එකෙක් කියලා. අද ඉන්නේම ඔක්කොම එක දෙක කරලා කියන මිනිස්සුනේ. මහෞෂධ පඬිතුමා හිතනවා එක දෙකක් කරනවා කියන්නේ එකත් එකටම සීසාන කෙනෙක්. හානව කුඹුරේ එක පස්පිඩැල්ල දෙපාරක් හාය වෙලා වැටෙනකොට දෙකක් වෙලා තමයි වැටෙන්නේ. ඇහුවා නංගි තාත්තා කුඹුරේ හානවද? ඔව් කිව්වා. ඊට පස්සේ අහනවා නංගි කොහෙන්ද තාත්තා වැඩ කරන්නේ? එතකොට කෙල්ල කියනවා කවුරු හරි යම් තැනකට ගිහිල්ලා ආයේ එන්නේ නැත්තම් එතන තමයි මගේ තාත්තා වැඩ කරන්නේ. කොහෙද ආපහු ගියාම එන්න බැරි? සොහොන. මහෞෂධ පඬිතුමා හිතුවා එහෙනම් සොහොනක් ළඟ තමයි කුඹුර ඇත්තේ. ඇහුවා. ඔව් කිව්වා. නංගි ඔයා අද ගිහිල්ලා ආපහු එනවද? එතකොට මේ කෙල්ල කියනවා අඩු වුණොත් එනවා වැඩි වුණොත් එන්නේ නැහැ කිව්වා. මහෞෂධ පඬිතුමා හිතනවා එකත් එකටම ගඟකින් එතර වෙන්නේ නැති. වතුර වැඩි වුණොත් එන්න බෑ අඩු වුණොත් ඒවි. ඇහුවා ගඟකින් එතර වෙන්න තියනවද? ඔව් කිව්වා. බලන්නකො කොච්චර ප්‍රඥාවන්ත කතා බහක්ද. අද ආදර කතා බහක් ඇති වෙන්නේ මෙහෙමද? hina වුණා ටෙලිෆෝන් නම්බරේ දුන්නා. අයියා ඔයාට ෆෝන් එකක් තියෙනවා කියලා නම්බරේ දෙයි. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ. මේ දරුවා ඉස්කෝලේ යන කෙනෙක්ද දුප්පත් දෙමව්පියෝද ඉන්නේ ඉගෙනීම කඩාකප්පල් වෙයිද මේ එහෙම නැත්තම් මේ කෙනා කසාද බැඳපු කෙනෙක්ද? දැන් අද කෙනෙක් සමහර විට කතා බහ කරන්නේ ටෙලිෆෝන් නම්බරේ දෙන්නේ බැඳලාද කියලාවත් හොයන්න නැතුව. බලන්නකෝ අද කොච්චර පිරිහිලාද මේ සමාජය. එහෙව් එකේ මහෞෂධ පඬිතුමා ඉස්සෙල්ලම කතා කළේ බැඳලාද කියලා අහලා. කොච්චර වැදගත්ද? මේවා අපි කොච්චර ඉගෙන ගන්න ඕන දේවල්ද? මේවා තමයි බන. ඒ නිසායි අද මේ සමාජයේ මෙච්චර පිරිහිලා තියෙන්නේ. මේ කොහෙවත් යන පිටරටේ උන්ගේ ආදර කතා හොයන වෙලේ මේ අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ සිද්ධාර්ථ කුමාරයාට ආදරය කරපු යට ඉගෙන ගත්තා නම් අද අපේ පවුල් කීයක් රැකෙයිද? අවාසනාව. රත්තරන් කන්දක් උඩ ඉඳගෙන වටපිට බල බල ජීවත් වෙන්න සල්ලි හොයනවා අද මිනිස්සු. ඉතින් බලන්නකො සංවරකම කතා බහ ඇති වෙච්ච විදිය. ඊට පස්සේ ඇහුවා අයියා කැඳ ටිකක් බොමුද? පෙරත්ත කර කර ඇහුවා. පෙරත්ත කර කර අහපු නිසාම හා කිව්වා. ඒත් මහෞෂධ පඬිතුමා ඇතුලෙන් හිතනවා මේ කෙල්ල මට අත හොදන්න ඉස්සෙල්ලා වතුර දෙන්නේ නැතුව කැඳ දුන්නොත් මෙතනම මම මේ කෙල්ල දාලා යනවා. එහෙනම් ඔබ හොඳට මතක තියාගන්න ප්‍රඥාවන්තයා හැම වෙලේම බලන්නේ කෙල්ලව දුරු කරන්න. තියාගන්න නෙවෙයි. අද එහෙම නෙවෙයිනේ. ආදරේ පටන් ගත්ත වෙලාව ඉඳලා බොරු කිය බලන්නේ ලං කරගන්නමයි. හැබැයි ප්‍රඥාවන්තයා බලන්නේ ලං කරගන්න නෙවෙයි ඈත් කරන්න. ඇයි ඒ? පිනක් තියනවා නම් කොච්චර ඈත් කළත් එයා දාලා යන්නේ. ඒකයි වෙනස. දැන් අද සමහර විට බොරු කිය ලං කරගන්නවා සමහර විට සසර ගමනේම වද විඳින්න වෙන කෙනා. නමුත් ප්‍රඥාවන්ත මිනිස්සු එහෙම නැහැ. හැම වෙලේම බලන්නේ ඈත් කරන්න. එපා. ඇයි ඒ? පින තියනවා නම් රැකලා ඉඳීවි. Tamanට ලැබෙන්න ඉන්න කෙනා නම් ලැබේවි. බලෙන් ගන්නෙ නැහැ.
ඔන්න හොඳ එකක් ඔබ මතක තියාගන්න. බලෙන් ලං කරගන්න යන්න එපා. පින තියනවා නම් ඔබට හිමි කෙනා ලැබෙනවා. ඒ නිසා ඔන්න මෙහෙම හිතුවා. කෙල්ල වතුර දුන්න අත හොදන්න. කෙල්ලත් නුවණ තියෙන කෙනෙක්. එතකොට බලන්න ඔන්න ඉස්සෙල්ලම මේ කෙල්ල මහෝසද පඬිතුමාට දුන්නේ කැඳ. දැන් අද මේ වැලන්ටයින් දවසේ ඔබට මොනවද මේ ආදර කතාව පටන් ගන්න ඉස්සෙල්ලම දෙන්නේ නැත්තේ? චොකලට් එක. අද චොකලට් එකෙන් තමයි ආදර කතාව පටන් ගන්නෙ. එදා ආදර කතාව පටන් ගත්තේ කැඳවලින්. හැබැයි අද චොකලට් එකෙන් පටන් ගන්න ආදර කතාවේ අවසානයේ කැඳත් නැහැ. නමුත් එදා කැඳෙන් පටන් ගත්ත ආදර කතාව අවසන් වුණේ දෙන්නම පිරිනිවන් පාලා. බලන්නකෝ කොච්චර සුන්දරද කියලා. ඉතින් මොකද උනේ? කැඳ බිව්වා. මහා පුරුෂයන්ගේ ආදර කතාවක්. කැඳ බී ලැබුව නංගී ගෙදරට යන පාර මොකද්ද? පාර හරියට කිව්වේ නෑ, වරද්දලා කිව්වේ. අද ඉන්න කෙල්ලෙක්ගෙන් කොල්ලෙක් ගෙදර යන්න පාර ඇහුවොත් කොහොම කියයිද? අයියා ෆෝන් එක දෙන්න කියලා ගෙදර ඇඩ්‍රස් එක ගහලා GPS එකේ දාලා දෙයි යන්න ගෙදර. එච්චරට පිරීලා අද සමාජේ. බලන්නකොනේ වරද්දලා පාර කිව්වේ. උවමනාව තියනවා නම්, නුවණ තියනවා නම්, පින් තියනවා නම් හොයාගෙන යයි. කෙල්ල ගියා කැඳත් අරගෙන කුඹුරට. මහෝසත පඬිතුමා හොයාගෙන ගියා ගෙදර. අම්මා ගෙදර ඉන්නවා. කිව්වා මට මගදී මුණ ගැහුණ අමරා දේවිය ගෙදෙට්ට එන පාර කිව්වේ අමරා. කිව්වහම අම්මා දැනගත්ත මේ තරුණ කොල්ලෙක් මොකක් හරි සම්බන්ධයක්. ඉතින් මේ කොල්ලා කියනවා මං ළඟ සල්ලි නෑ, මට පුළුවන් ඇඳුම් අහන්න. ගෙදර මොනවද තියෙන්නේ ඇඳුම් කියලා අම්මා තාත්තගේ ඇඳුම් ඉක්මනට මහලා දුන්නා. හොඳට සාසරේ දන්නවා. අම්මා පැහැදුනා. හවස් වෙනකොට මුළු ගමේම තියෙන මිනිස්සුගේ ඇඳුම් මැහුවා. එක දවසට හෙව්ව කහවණු 1000ක්. අම්මයි තාත්තයි පැහැදුනා. හවස දැන් ඔන්න අමරා දේවිය එනවා දරමිටියක් ඔළුවේ තියාගෙන, ඊළඟට පලාමිටියක් කිහිල්ලේ ගහගෙන සාන්ත ගමනින් දැන් එනවා. එනකොට අමරා දේවිය දැක්කා ඉස්සරහා හිටගෙන ඉන්නවා මහෝසත පඬිතුමා. කොල්ලෙක් ඉන්නවා. ඔන්න බලන්න සංවරකම. දරමිටිය ඉස්සරහා මිදුලේ තියලා පිටිපස්සේ දොරෙන් තමයි පලාකොළ මිටියක් අරගෙන ගෙට ඇතුල් වුනේ. බලන්නකො හැදිච්චකම. අද එහෙමද? ඉස්සරහා කොල්ලෙක් ඉන්නවනම් මුකුලුත් දාගෙන ගෙදෙට්ට යන්නේ. එච්චර පිරිහිච්ච සමාජයක අපි ජීවත් වෙන්නේ. එහෙව් එකේ යසෝදරාව කොච්චර පින්වන්ත කෙනෙක්ද? පිළිකන්නෙන් තමයි ගෙදෙට්ට ඇතුල් වුනේ. දැන් මේ දෙන්න මූණට මූණ බලලා කතා කළා නෑ. මාස ගාණක් ගෙදර හිටිය අතින්වත් අල්ලලා නෑ. ඔන්න ආදරේ. දේශනාවේ තියෙනවා යසෝදරාවත් සිද්ධාර්ථ කුමාරයාත් බෝධිසත්ව කාලේ එක ඇඳේ නිදාගත් අවුරුදු 700ක් බ්‍රහ්මචාරීව. ඇඟේවත් ගෑවිලා නෑ. අද එහෙමද? අද මිනිස්සු ආදරේ කියලා හිතන් ඉන්නේ මේ හෝටල් කාමරවල ලිංගන එක. එච්චර පහතට වැදිලා ආදරේ. දැන් මේ බණ අහනව ඇති විවාහ වෙච්ච අය. මගුල් පෝරුවේ නැගලා ඔබට මතක ඇති ඔබට අෂ්ටක කියනවා. ඒ අෂ්ටකවල තියෙන්නේ මොනවද? යසෝදරාවත් සිද්ධාර්ථ කුමාරයාත් සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමී පිරූ බලයෙන් මේ විවාහය සාර්ථක වේවා. දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. එහෙමයි ඔබට සෙත් පැතුවේ. හැබැයි අවාසනාව කියන්නේ එහෙම සෙත් පැතුවහම ජීවිතේට ආශිර්වාදයක් ලැබෙන්න නම් පිරිසුදු චරිතයක් තියෙන කෙනෙක් වෙන්න ඕන. දෙවරුන්ට කන්නලව් කළාම
පෝරුව දිහා බලාපුවාම දෙන්නගෙම පිරිසුදුකමක් නැහැ. සාප කොල්ලා ආපහු දෙවරු යන්නේ දිව්‍ය ලෝකෙට. විවාහ වෙලා ගෙවල් වල ප්‍රශ්න වුණාම දෙවරු එන්නේ උදව් කරන්න. ඇයි ඒ? පෝරුව උඩ ඉඳගෙන බොරුනේ කොලේ. ඒ නිසානේ අද මේ විවාහ ඉක්මනට කැඩිලා යන්නේ. එහෙනම් ඔබ පෝරුවට නගින්න ඕනේ පිරිසුදු ස්ත්‍රියක් හැටියට. ඒ නිසා අද මේ දවසේ කී දෙනෙක් නම් හෝටල් කාමරවල ලින්ගන් නැද්ද ආදරය කියලා හිතාගෙන. ඒකට නෙමෙයි ආදරය කියන්නේ. ආදරය කියලා කියන්නේ රාගයෙන් තොර දෙයක්. බලන්නකෝ. මහෝසඳ පඬිතුමයි අමරා දේවියයි එක ගෙදර හිටියා මාස ගාණක්. ඇස් දෙකෙන් ඇස් දෙකවත් බලලා නැහැ. අතකින්වත් අල්ලලා නැහැ. හැබැයි දෙන්නට දෙන්නා හිතින් ආදරය කළා. බලන්නකෝ ආදරය කොච්චර සුන්දරද. ඔබ මේ මොනවද ආදරය හැටියට අඳුනගෙන ඉන්නේ? ඉතින් දැන් ඔන්න දවසක් මහෝසඳ පඬිතුමා කතා කළා අමරට. දුන්න හාල් හුණ්ඩුවක් දීලා කිව්වා අමරා ඔබ මේ හාල් හුණ්ඩුවෙන් මට බතුත්තු යන්න ඕන, කැඳත් හදන්න ඕන, කැවුනුත් හදන්න ඕන. හා කියලා ඔළුව පාත් කරලා වැඳලා ගත්තේ. දැන් අද ඉන්න කෙනෙකුට හාල් හුණ්ඩුවක් දුන්නොත් එච්චර දේවල් කරන්න කියලා පිස්සුද කියලා හයි. ඇයි ඒ? මහත්තයාගේ වචනෙට කීකරුකමක් නැහැ. බලන්නකෝ කීකරුකම. මහෝසඳ පඬිතුමා බැලුවේ බිරිඳක් හැටියට සරණ පාවා ගන්න ස්වාමියාට කීකරුද? කියන දේ අහනවද? ටෙස්ට් කරලා බලන්නේ මේ. හාල් හුණ්ඩුවක් දීලා කිව්වා බතුත්තු යාපිය, කැඳත් හදාපිය, කැවුනුත් යාපිය කිව්වා. හා කිව්වා. බලන්නකෝ ස්වාමියාට තියෙන ගෞරවය. අද තියෙනවද ස්වාමියාට ගෞරවයක් බිරිඳක් ළඟ? ඔබ හිතලා බලන්න. ඉතින් අමරා දේවිය මොකද කළේ? ගියලා දැම්ම හාල් හුණ්ඩුව කුල්ලකට. හාල් ටික පොලද්දී කුල්ලේ මුල්ලට ඉතුරු වුණා හොඳ සහල් ටික. මැද්දට ඉතුරු වුණා කඩ සහල් ටික. බිමට වැටුණා සුන් සහල් ටික. දේවිය මොකද කළේ? හොඳ සහල් වලින් බත් තිව්වා. කැඩිච්ච හාල් වලින් කැඳ හැදුවා. සුණු සහල් වලින් කැවුම් ගෙඩි දෙක තුනකුත් හැදුවා. බලන්නකෝ අර පිරිමැස්ම. ඔන්න විවාහ වෙන දෙන්නෙකුට හොඳ ආදර්ශයක්. ජීවත් වෙන විදිය. අද මිනිස්සු ජීවත් වෙන්න නෑ කිය මහත්ය කන්න හදනවා බිරිඳ. කොහොමද සමගියෙන් සමාදානෙන් ජීවත් වෙන්නේ? යසෝදරාව අපිට කොච්චර ආදර්ශයක්ද? අරගෙන ගියා මහෝසඳ පඬිතුමා ළඟට. ස්වාමීනි මෙන්න බත් කියලා ඉස්සෙල්ලම දුන්නා. බත් ඇටයයි දිවේ තිබ්බේ රස නහර පිනා ගියා. හැබැයි පෙන්නුවේ නෑ. තු කියලා කෙල් එළියට දැම්මා. කන්න පුළුවන්ද මේවා? බැලුවේ මේ අමරා ළඟ ඉවසීම තියනවාද? ඇයි ඒ? මම මෙච්චර මහන්සි වෙලා තම්බලා මූට මේකේ අගයක් නෑ. එහෙම හිතුවේ නෑ යසෝදරාව. කවදාවත්. අද එහෙමද? බලන්නකෝ මේ ආදරේ. ඊළඟට කියනවා අනේ ස්වාමීනි බත් කන්න බැරි නම් මේ කැඳ පොඩ්ඩක් බීලා බලන්න. කැඳ බිඳුවයි දිවේ තිබ්බේ රස නහර පිනා ගියා. පෙන්නුවේ නෑ. තු කියලා එළියට දැම්මා. මේව බොන්න පුළුවන්ද? ගෙදර ඉඳලා කැඳ පොඩ්ඩක්වත් හදාගන්න හරියට ඉගෙනගෙන නෑනේ කියලා දොස් කිව්වා. දුන්නා අනේ ස්වාමීනි එහෙනම් මේ කැවුම් ගෙඩියක් කාලා බලන්න. කැවුම් ගෙඩිය දිවට තිබ්බ විතරයි රස නහර පිනා ගියා. මහෝසඳ පඬිතුමා පෙන්නුවේ නෑ. එළියට විසිකොල්ලා කියනවා උඹ මගේ වස්තුව විනාශ කළා. මෙහෙම පුළුවන් ද පවුල් කන්න? බලන්නකෝ මේ බිරිඳකගේ ඉවසීම හොයලා බලන හැටි. අද එහෙමද? අපි හිතමුකෝ ඔබ අද පෙන්වතිය පෙන්වතා හම්බෙන්න ගියා නම් කොහොමද? ඔන්න පෙන්වතිය හදන් එනවා තේක. මෙලෝ රහක් නැහැ. කටේ තියන්න බෑ. බොරුවට නිකන් බීලා කියනවා
අනේ ඔයාද හැදුවේ? හරි රසයිනේ. බොරුවනේ තියන්නේ අද. බලන්නකෝ මේ ආදර කතාවේ වෙනස. මේ බොරුවට තොඳොල් කරන්න ගියේ නෑ. එළියට විසිකොල්ල දැම්මා. බැලුවේ මේ කෙල්ල ළඟ ඉවසීම තියනවාද? හිත වෙනස් වුණේ නෑ. ඒ ආදරේ ඒ විදිහමයි. මහෝසත පඬිතුමා කියනවා ගහපිය දන කිව්වා. අවුවේ. උණු වතුර භාජනයක් අරගෙන බත් ටික දාලා කැඳ ටිකක් දාලා කැවුම් ටිකක් දාලා හොඳට ඇනුවා මේක තලපේ වගේ. අනලා හිට ඔන්න එදා තමයි ඉස්සෙල්ලම මහෝසත පඬිතුමා අමරා දේවිය ස්පර්ශ කළේ. මාස ගානකට පස්සේ. අද එහෙමද? අද හම්බ වෙන්නේ අනිද්දා විවාහ වුණාට පස්සේ කරන දේවලුත් කොල්ල ඉවරයි. එච්චරට පිරිහිලා අද සමාජේ. අවාසනාව මරුණු ගමන් නිරේ උපදිනවා. පව් කරන අය. මහෝසත පඬිතුමා අර කැඳ ඔක්කොම ගෑවා අමරා දේවියගේ මූණේ. ගාලකුව අවුවේ හිටගෙන හිටපිය කිව්වා. බැලුවේ ඉවසීම තියනවාද? ස්වාමියා කියන දෙයට අවනතද? අනේ කිසි වෙනසක් නෑ. ඉන්නව අවුවේ හිටගෙන රත්තරම් පාරට බැබලි දිලිසෙන රූපයක් තියෙන අමරා දේවිය. ඒ වෙන කවුරුත් නෙවෙයි යසෝදරාව. සංසාරේ එකට ආපු ආදරේ සෙනෙහස මතු වුණා. මහෝසත පඬිතුමාට දරා ගන්න බෑ. පිටින් පෙන්නපු එක නෙමෙයි හදවතේ තියෙන්නේ. හදවත ඇතුලෙන් කඳුළු වැක්කිරෙනවා. කියනවා නංගි නැගිටලා ගිහින් නා ගන්න කිව්වා. කුමාරිකාව නැගිටලා ගිහිල්ලා පැම් පහසු වුණා. ඔන්න ආදරේ. මේ සසර ගමනේ එකට ආපු දෙන්න. ටික දවසක් යද්දී මහෝසත පඬිතුමා කියනවා දෙමව්පියන්ට මං ඔබලාගේ දියණී විවාහ වෙන්න කැමතියි. මං දියණියත් අරගෙන යනවා කියලා අවසර අරගෙන දැන් අඬලා වැළපිලා ඕන්න ගෙදරින් පිටත් වුණා. එක පාරටම රජමාලිගාවට එකතු කරන් ගියේ නෑ. අමරා දේවිය නැවැත්තුවේ රජමාලිගාවේ දොරටුපාලකයෙක්ගේ ගෙදරක. නමත්තල කිව්වා මම පොඩි වැඩකට ගිහිල්ලෙන්නම් පොඩ්ඩක් බලාගනින් මගේ ගෑණි කියලා තියලා ගියා. ගිහලා රාජ ආභරණ වලින් සැරසුණා. සැරසිලා සල්ලාලේ ගෙනලා සල්ලි දීලා කිව්වා අහවල් ගෙදර ඉන්නවා කෙල්ලෙක් පුළුවන් නම් රවට්ට ගනින් කිව්වා. මොනවද මේ බලන්නේ? විශ්වාසය තියනවාද? සල්ලාලේ අර ගෙදරට ඇවිදින්න මේ අමරා දේවියට සල්ලි දීලා අඟර දඟර දානවා අල්ල ගන්න බෑ. අමරා දේවිය කියනවා ඒයි පව්කාරය පව් කරගන්න එපා. මං විවාහ වෙච්ච කෙනෙක්. මට ස්වාමියෙක් ඉන්නවා. මේ වෙනකොට මේ දෙන්න කවදාවත් එකටවත් ඉඳලා නෑ. බලන්නකෝ ඒ තියෙන සෙනෙහස. අතින් අල්ලලා විතරයි තිබුණේ. ඒත් කියනවා මට ස්වාමියෙක් ඉන්නවා. උඹ පව් කරගන්න එපයි කිව්වා. තුන් වතාවක් ආවා. තුන් වතාවෙම බැරුව ගියා. අද බලන්නකෝ අවාසනාව විවාහ වෙච්ච අයට කොච්චරනම් අනියම් සම්බන්ධ තියනවද? අපි දකින්නෙම ටෙලිවිෂන් එකේ ඒවා. කොච්චර පව් කරගන්නවද? මැරුණු ගමන් අපායේ උපදින්නේ. ඕන්න බලන්න හිතලා. එහෙව් එකේ යසෝදරාව කවදාවත් එකට ඉඳලා නැහැ. සල්ලි දීලා රවට්ට ගන්නව තුන් වතාවක් බෑ කිව්වා. මහෝසත පඬිතුමා කියනවා බලෙන් හරි යදන් වරින්කෝ රජමාලිගාවට. බලෙන් යදන් ආවේ. කුමාරිකාව අමරා දේවිය බැලුවා රජමාලිගාව දිහා. hina වුණා. ටික වෙලාවක් hina වෙලා ටිකකින් ඇඬුවා. මහෝසත පඬිතුමා අහනවා උඹ මොකද hina වුනේ? එතකොට කියනවා මේ වගේ සල්ලි භාගය ඇතිව රජමාලිගා ඇතුව උපදින්න ඔබ සංසාරේ ගොඩාක් පින් කරපු කෙනෙක්. ඒ නිසා මට ඒ සතුටට කිව්වා hina ගියේ. උඹ මොකද ඇඬුවේ? එතකොට කියනවා මම විවාහ වෙච්ච කෙනෙක්. මට ස්වාමියෙක් ඉන්නවා. උඹලා මට වද දෙන්න එපා. මගේ ආදරේ පිවිතුරුයි.
උඹලා සේරම මැරුණාම නිරේ ගිහිල්ලා උපදිනවා. ඒ දුකටයි කිව්ව මට ඇඬුනේ. බලන්නකො පෞරුෂත්වය. අද එහෙමද? අද කෙල්ලෙක් දැන් මේ ඇඳුම් මහන එකෙක්නේ. ඇඳුම් මහන එක්කෙනෙක් කියලා දැනගෙන තමයි විවාහ වුනේ. අද ඇඳුම් මහන එක්කෙනෙක් කතහැරලා රජමාලිගාවට එක්කන් ගියොත් කෙල්ලෙක්ව මොනවා කියයිද? අර ඇඳුම් මහන එක මොකෙද්ද මේකනේ රජමාලිගාව. මේ තියෙන්නේ සල්ලි. මේ තියෙන්නේ වාහන. එහෙමයි අද දෙමව්පියෝ මගුල් හොයන්නේ. කොච්චර පිරිහිලාද? යසෝදරාව ආදරේ මැන්නේ සල්ලි වලින් නෙවෙයි. යසෝදරාව ආදරේ මැන්නේ නිලතල තනතුරු මිල මුදල් වලින් නෙවෙයි. අවංකකමින්. ආදරය කියලා කියන්නේ වැටෙන කඳුල පිහදාන එක. ආදරය කියලා කියන්නේ කඳුළු සාගරයක් මැද නෝනයි මහත්තයයි අතින් අල්ලගෙන එකට ඉන්න එක. ආදරය කියලා කියන්නේ සියලු දුක් කරට ගන්න එක. ආදරය කියලා කියන්නේ දුකේදී ළඟ ඉන්න එක. කොහොමද ආදරේ? අපිට ආරංචි වුණා පහුගිය දවසක සිද්ධියක්. එක පුතෙක් යාළුවලා හිටිය අවුරුදු 4ක් කෙල්ලෙක් එක්ක. ඒ කොල්ලට හැදුන පිළිකාවක් කොල්ලා දාලා ගියා කෙල්ල. උඹට පිළිකාවක් උඹ බැන්දොත් මට කන වැන්දුම් වෙනවා කියලා ගියා දාලා වෙන කොල්ලෙක් එක්ක. ඔන්න අද ආදරේ. එහෙම රටකට දෙවියොත් සාව කරනවා. ඒ නිසා පින්වතුනි ආදරය කියලා කියන්නේ කොච්චර සුන්දර දෙයක්ද නේ. යසෝදරාවත් සිද්ධාර්ථ කුමාරයාත් ළඟ තිබුණු ආදරේ අපිට හිතා ගන්න බෑ. ඉතින් මහෝසත පඬිතුමාගේ හිත පැහැදුනා. ආයිමත් අර දොරටු පාලකයාගේ ගෙදරට ඇරලවල ආයිත් අර සන්නාලියගේ විශ්වලාගෙන ගිහිල්ලා එකතු කරගෙන ආවා. ඔන්න ආදරේ. එහෙමයි සසරේ එකට ආවේ. එහෙමයි මේ උත්තමයෝ දෙන්න ආදරය කළේ. උත්තමයත් උත්තමාවියත්. එහෙම උත්තමයෝ ගැන අද වගේ දවසක අහන්න ලැබෙන එකත් කොච්චර වාසනාවක්ද. ඊළඟට අපිට මතක් වෙනවා ඔබට මතකද අප බෝධිසත්වයෝ හංසයෙක් වෙලා ඉද්දී උගුලකට අහු වුණා. හංස රැළම පියවල ගියා. හැබැයි අර හංසිය එහෙම නැත්තම් බෝධිසත්ව හංසයාගේ හංස බිරිඳ දාලා ගියේ නැහැ. මරණය පෙනිපෙනී කෙඳිරි ගගා වටේ කැරකි කැරකි හිටියා. තනි කලේ නෑ කවදාවත් යසෝදරාව. අද එහෙමද? කොච්චරනම් විවාහ වෙච්ච අය සල්ලි නැහැ කියලා, සැප නැහැ කියලා, ලස්සන නැහැ කියලා කාලෙකදී දාලා යනවද? ඊළඟට අපිට මතකයි අර සඳ කිඳුරා වෙලා බෝධිසත්වයේ ඉපදලා ඉද්දී යසෝදරාව සඳ කිඳුරියක්. සඳ කිඳුරා සිටි හිමගිරි අරණේ සඳ කිඳුරිය ඔබ යසෝධරා මාල පැලඳ හිස වස් දඬුරාවෙන් ගීත ගැයූ ඔබ යසෝධරා බඹදත් රජු එහි කිඳුරු මරණ විට දැන සිටියේ නෑ යසෝධරා ආදර කිඳුරා වැටි සිටිනු දුටු
හඬා වැටුණු ඔබ යසෝධරා. සඳ කිඳුරිය සඳ කිඳුරා පිනවන්නට ලස්සන රැඟුම් පානවා. බ්‍රහ්මදත්ත රජුරුවෝ ඊයෙන් විද්දා සඳ කිඳුරට. ලය පලාගෙන ගියා ඊතලේ. සඳ කිඳුරා මැරිලා වැටුණා. කිඳුරිය දැක්ක නටර ගමන් කිඳුර වැටිලා ඉන්නවා. හඬාගෙන ආව ළඟට. මැරිච්ච මල කඳ අත් දෙකින් අල්ලගෙන ඔඩොක්කුවේ තියාගත්තා. වචන නැමැති ඊතල වලින් විදල රජ්ජුරුවන්ව එලෙව්වා. ආදරේ. පන ඉල්ලාගෙන කිඳුරුගේ මල කඳ වැළඳ සිටියේ ඔබ යසෝධරා. වැළපෙන්දී එහි හිමගිරි දෙදරා මල් බිම වැටුණා යසෝධරා. දෙව්ලොව දෙවියෝ ඔබේ සෙනෙහස දැක දිව ඔසුදුන්නා යසෝධරා. අසරණ හිමිහට යලි පන දෙන්නට හැඬුවා අසරණ යසෝධරා. ගන්ධමාන පර්වතේ හෙලවෙන්න ඇඬුවා. දේශනාවේ තියෙනවා කොච්චර ඇඬුවද කියනවනම් ගන්ධමාන පර්වතයේ තිබුණු සියලුම ගස්වල තිබිච්ච සියලුම මල් බිමට වැටුණා. ඒ ඇඬිල්ලට, ඒ විලාපයට, ඒ ආදරයට. ඒ කාගේ ආදරේද? යසෝදරාවගේ. මේ අඬා වැළපෙන සඳ කිඳුරිය දිහා දෙවිවරුන්ටවත් බලන් ඉන්න බෑ. සක්ක දේවේන්ද්‍රයා දිව්‍ය ලෝකේ ඉඳලා දිව්‍ය ඖෂධයක් අරගෙන ආවා ගන්ධමාන පර්වතයට. මැරිච්ච සඳ කිඳුරට පණ දුන්නා. එහෙනම් බලන්නකෝ ආදරය කියලා කියන්නේ මොකද්ද? ආදරය කියලා කියන්නේ මැරිච්ච කෙනාට පණ දෙන්න පුළුවන් එකක්. අද ආදරය එහෙම එකක්ද? අද ආදරය කියලා කියන්නේ ඉන්නේ උන් කෝච්චියට පයින්නවා, බෙල්ල වැල දා ගන්නවා. ඔච්චර ප්‍රශ්න අපි දකින්නවද? හැබැයි එදා යසෝදරාවගේ ආදරයට පුළුවන් වුණා මැරිච්ච සඳ කිඳුරට පණ දෙන්න. ඔන්න ආදරේ. ඒ තමයි අපේ යසෝදරාව. අපි සරණ ගිය උත්තමාවිය. ඔබේ ජීවිතේ ඔබ කාන්තාව හැටියට ගෙදර යසෝදරාවගේ පිළිරුවක් තියාගෙන උදේ හවස මල් පුදන්න ඕන. අපිටත් සුන්දර ආදරයක් ලැබෙන්න කියලා. ඒ ගුණධර්ම ඔබ තුල ඇති කරගන්න ඕන. කොච්චර අවංකද? ඊළඟට මතකද අපේ බෝසතාණන් වහන්සේ ඇතෙක් හැටියට ඉපදිලා දල දෙක දන් දෙද්දී වැටිලා ඉන්නවා පොළොව මත. යසෝදරාව එදා ඇතින්නක් හැටියට ළඟට ඇවිදින් අපේ බෝසතාණන් වහන්සේගේ ළමදේ හොඬවැල තියලා හඬා වැළපුණා. කවුද? යසෝදරාව. ආදරේ. ඊළඟට මතකද ලේනියක් වෙලා ඉද්දි පැටව් එක්කම වැටුණා කූඩුව මහසાગරයට. අප මහ බෝසතාණන් වහන්සේ කූඩුව ගහගෙන යද්දී
තමන්ගේ ලේනියක් දරුවොත් බේරගන්න සාගරයේ ජලය නැට්ටෙන් සිදුවන්න තීරණය කළා. නැට්ට පොඟව පොඟව. අන්න ඒකටයි ආදරය කියන්නේ. ඒ නිසා බලන්නකො මේ සසර ගමනේ යසෝදරාව සිද්ධාර්ථ කුමාරයාත් කොච්චරනම් ආදරෙන් ඇවිත් තියනවද? කොච්චරනම් පිවිතුරු ආදරයක්ද? ඊළඟට අන්තිම ජීවිතේ අප බෝසතාණන් වහන්සේ මනුස්ස ලෝකෙ ඉපදුනේ කොහොමද? වෙස්සන්තර රජුරු වෙලා. යසෝදරාව මන්ත්‍රී දේවිය. රජුරෝ කාලයක් රජකම් කරලා සියලු දේ දන් දීලා තීරණය කළා තපසට යන්න. තපසට යන්න ඕන කියලා මන්ත්‍රී දේවියට කියද්දී දේවිය සාදුකාර දුන්නා. මගේ හිමිසඳ යන ගමන සරුව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා. අද එහෙමද? ඔබේ ස්වාමියා ඔබෙන් ඇහුවොත් තපසට යන්න උඹට පිස්සුද කියලායි. ඒකයි මං කිව්වේ ආදරය කියලා කියන්නේ සිල් රකින්න කෙනාට උදව් කරන එක. ආදරය කියලා කියන්නේ භාවනා කරන කෙනාට උදව් කරන එක. ආදරය කියලා කියන්නේ බඹසර රකින්න කෙනාට අනුග්‍රහ කරන එක. සම සීල, සම සද්ධා, සම ඡාග, සම පඤ්ඤා දියුණු කරන එක. එහෙම නැතු යන ගමන කඩාකප්පල් කරන එක නෙවෙයි ආදරය කියන්නේ. වෙස්සන්තර රජුරෝ මහ වනාන්තරේ තපස් රකින්න. මන්ත්‍රී දේවිය, ජාලිය කුමාරයා, ක්‍රිෂ්ණජිනා මහ වනාන්තරේ. ඔබට මතකයි අනේ මන්ත්‍රී දේවිය නපුරු හීනයක් දැක්කා. ඒ තමයි ඇස් දෙක උගුල්ලලා යක්ෂේ කනවා. ලය පළලා හදවත එළියට ගන්නවා. මන්ත්‍රී දේවිය හීනෙන් දැක්කා. විසන්තර රජුරෝ ළඟට ඇවිදින් කියනවා ස්වාමීනි මං නරක හීනයක් දැක්කා. ඔබ වහන්සේට මට කරදරයක් වෙයිද? විසන්තර රජුරෝ කියනවා දේවිය අපි කාටවත් කරදරයක් නැහැ. ඕවා නිකන් හීන විතරයි. ගිහිල්ලා පළවැල හොයාගෙන එන්න කිව්වා. දානෙට. ඒ අතරේ ඔබට මතක ඇති අර ජූචක බමුණා දරුවෝ දෙන්න ඉල්ලගෙන ආවා යක්ෂයෙක් වගේ. දරුවෝ දෙන්න දැකපු ගමන් බය වෙලා ගිහිල්ලා පොකුණේ නෙළුම් කොළයක් යට හැංගුනේ. වෙස්සන්තර රජුරෝ අප බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ පිණිස දරුවෝ දන් දුන්න ආකාශේ තරුවලට වඩා දැන් මේ ජූචක බමුණ දරුවෝ දෙන්න ඉල්ලනවා. වෙස්සන්තර රජුරෝ කතා කළා ජාලිය කියලා. කුමාරයා කතා කරපු සැනින් තාත්තා ළඟට දුවගෙන ආවා. දේශනාවේ තියෙනවා කවදාවත් මේ ජාලිය කියලා කියන රාහුල පුතාමයි සසර ගමනේ කවදාවත් තාත්තා දෙපාරක් කතා කරනකන් ඉඳලා නැහැ. එක පාර කතා කරපු ගමන් අපායට යන්න හරියනවා. අද එහෙමද? ඔබේ දරුවන්ට ඔබ පුතේ පුතේ කිය කෑ ගහනවා ගිරිය රත් කරගෙන ළඟටවත් එන්නේ නැහැ. එහෙව් දරුවන්ට හරියයිද? සසර ගමනේ කවදාවත් දෙපාරක් කතා කරනකන් ඉඳලා නැහැ. දුවගෙන ආව අප්පච්චි ඇයි කියලා. මම මැරෙන්න උනත් යනවා කියලා ආවේ. පුතේ උඹ මේ කෙනත් එක්ක යන්න ලෑස්ති වෙන්න ඕන. කෝ ඇහුවා නංගි. අප්පච්චි බයට දුවනකොට කිය දුවන්නේ නැහැ කිව්වා. වෙස්සන්තර රජුරෝ කතා කළා ක්‍රිෂ්ණජිනා කියලා. දුවගෙන ආව දුවත්. අනේ මේ දියණිය තමයි ගෞතම බුදුසසුනේ උත්පලවන්නා රහත් භික්ෂුණීන් වහන්සේ. සසරේ පිං ඇත්තෝ. දැන් මේ දුවයි පුතයි තාත්තගේ කකුල් දෙක එල්ලිලා අඬනවා. අනේ තාත්තේ අපිව මේ යක්ෂයාට නම් දෙන්න එපා. දෝචක බමුණ දරුවෝ දෙන්න ඉල්ලනවා. වෙස්සන්තර රජුරෝ වැල්පටක් අරගෙන දරුවෝ දෙන්න එකට තියලා බැඳලා
ජෝචක බමුණට දෙනවා අරන් යන්න. දේශනාවේ තියෙනවා බුද්ධත්වයේ පිනිස අපමහ බෝසතාණන් වහන්සේ දරුවන් දන් දෙන්න ගත්ත වැල් පොටවල් ටික එකතු කළා නම් හිමාල පර්වතයට වඩා කන්දක් හදන්න පුළුවන්. එච්චර දරුවෝ දන් දුන්නා. බුද්ධත්වයේ පිනිස. දරුවෝ දෙන්න වැල්පටෙන් ගැට ගහලා මේ ආදරයට හදන්න එක්කන් යනව නෙමෙයි මෙහෙකාරකමට අරන් යන්නේ. රජ්ජුරුවන්ට පෙනි පෙනි වේවැලෙන් තලනවා. රජ්ජුරුවන්ගේ හදවත පැලෙන්නේ නැති ටික විතරයි. රජ්ජුරුව වචනයක්වත් කතා කරන්නේ නැහැ. දරුවෝ දෙන්න කෑ ගහනවා අප්පච්චි අපිව බේරගන්න. විසන්තර රජ්ජුරුවන්ගේ දෑසින් එදා වැටුනේ කඳුළු නෙවෙයි. ලේ. රුධිරය ඇස් දෙකෙන් වැටුනේ. වැල්පට ලෙහාගෙන දරුවෝ දෙන්න දුවගෙන එනවා විසන්තර රජුරෝ ළඟට. කකුල් දෙකෙන් අල්ලගත්තා. අනේ අප්පච්චි මම මේ ගමන තනියෙන් යන්නම්. නංගිට මේ දුක් විඳින්න බෑ. මං නංගිගේ වැඩත් කරන්නම්. මාව විතරක් දන් දෙන්න කිව්වා. රජුරෝ නිහඬයි. බුද්ධත්වයේ පිණිස අතහැරීම. දාන පාරමිතාව. වම් පැත්තේ වැටෙන ලේවලින් ජාලිය කුමාරයා තෙත් වෙනවා. දකුණු පැත්තේ වැටෙන ලේවලින් ක්‍රිෂ්ණජිනා තෙත වෙලා වැක්කිරෙනවා. ලේවලින්. දුවයි පුතයි හඬන කඳුලෙන් රජ්ජුරුවන්ගේ දෙපය දෝවණය වෙනවා. ඒත් රජ්ජුරුවෝ පර්වතයක් වගේ නිහඬයි. ආයිත් වැල්පටෙන් බැඳලා දුන්න අරන් යන්න. දරුවන්ට තල අරගෙන ගියා. ඔන්න අපමහා බෝසතාණන් වහන්සේ සසරේ දන් දීපු හැටි. එහෙම උත්තමයෙක් අපි සරණ ගියේ. එහෙම උත්තමයෙක් වෙනුවෙන් අපිට වඳින්න පුදන්න බැරි නම් අපි ලැබපු මනුස්ස ජීවිතෙන් ඇති ඵලෙ මොකද්ද? එහෙමයි අප බෝසතාණන් වහන්සේ සසරේ දුක් විඳේ. අද ඔබට සමහර විට බණ අහන්න වැස්සේ තෙමෙන්න බෑ. අවුවේ පිච්චිලා පොඩ්ඩක් චෛත්‍ය මලු වටා යන්න වීරියක් නැහැ. අපේ බෝධිසත්වය කඳුළු වෙනුවට ලේයි හෙළුවේ. එහෙම සසර කාපි ආවේ. එහෙම සසර කප බෝසතාණන් වහන්සේ ආවේ. හවසේ යසෝදරාව පළරෙන එලාගෙන එනකොට දරුවෝ දෙන්න නැහැ. ආදරෙන් හදපු දරුවෝ දෙන්න. ස්වාමීනි දරුවෝ කෝ? රජ්ජුරුව නිහඬයි. දෑසින් ලේ වැටෙනවා. මහ රාත්‍රී එළි වෙන තුරු යසෝදරාව පඳුරක් ගානේ පීර දුවයි පුතයි හොයනවා. දෙන්නම නැහැ. උදේ හෙම්බත් වෙලා රජ්ජුරුව ළඟට ඇවිදිලා කෙහෙල් කඳක් කඩංගටනවා වගේ යසෝදරාව වැටුණා. සිහි නැතුව. මාස 7ක් බඹසර රකපු වෙස්සන්තර රජුරෝ මන්ත්‍රී දේවියගේ කෙස් ගහකින්වත් අල්ලලා නැහැ. එදා රජුරෝ මන්ත්‍රී බිසව අත් දෙකෙන් අල්ලලා ඔඩොක්කුවෙන් තියාගත්තා. ඒ ඔඩොක්කුවෙන් තියාගත්ත වෙලාවේ රජුරුවන්ගේ දෑසින් වැටුණු ලේ බින්දු දෙකක් මන්ත්‍රී දේවියගේ දෙනෙතට වැටුණා. ඒ ලේ වලින් සිහිය ආවා. ආදරේ සසර ගමනේ පුරුද්ද. ඇස් දෙක අරපු ගමන් අහනවා අනේ ස්වාමීනි කෝ අපේ දරුවෝ දෙන්න? රජුරෝ කියනවා මම දරුවෝ දෙන්න දන් දුන්නා. මන්ත්‍රී දේවිය අත් දෙක නළලේ තියාගෙන වැඳලා කියනවා සාදු සාදු. ඔබතුමාට බුද්ධත්වයේ පිණිස එය ශක්තියක්ම වේවා. බලන්නකෝ. එක මොහොතකින්වත් ඒ කරපු දේ ගැන අපහැදුනේ නැහැ. ආදරේ. ඒ වෙලාවේ හිතුවනම් අනේ මගේ දරුවෝ දෙන්න දන් දුන්නේ ඇයි කියලා අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන එක තව ප්‍රමාද වෙනවා. උන්වහන්සේට හෙවණැල්ල වගේ ශක්තියක් විලා ආදරෙන් පස්සෙන් ආව යසෝදරාව. මොහොතකටවත් අහිතක් හිතුවේ නැහැ. කොච්චර දෙයක්ද දරුවෝ දෙන්න දන් දීපු එක කියලා හදවතේ ගින්දර තියාගෙන හදවතින්ම සතුටු වුණා.
ඔබ වහන්සේට බුදු වෙන්න ඒක ශක්තියක් වේවා. ඔබ වහන්සේට පුරණ පාරමිතාවල මහිමයට ශක්තියක් වේවා කියලා ඒ පින අනුමෝදන් වුණා. ඒ වෙලාවේ මහ පොළව කම්පා වුණා. මේ ආදර කතාව දරා ගන්න බැරුව තමන්ගේ ස්වාමියාට වෙච්ච ශක්තිය. අවසානයේ රජුරුව අතපැන් වක් කරලා මන්ත්‍රී දේවියක් දන් දුන්නා. අහිතක් හිතුවේ නැහැ. දේශනාවේ තියෙනවා සමහර අවස්ථාවල බෝසතාණන් වහන්සේ මේ යසෝදරාව දන් දීලා තියෙනවා යක්ෂයන්ට. යක්ෂෝ එවෙලෙම යසෝදරාවගේ අත් දෙක කකුල් දෙක කඩලා එවෙලෙම පේන්න කනවා. ඒත් අහිතක් හිතුවේ නැහැ ස්වාමියා ගැන. ආදරේ වෙනසක් උනේ නැහැ ස්වාමියා ගැන. අද තියෙන ආදරේ මොනවටද වෙනස් වෙන්නේ? සමහර විට හැමදාම කෝල් එකක් දෙන්න ඕන. එක දවසක් කෝල් එකක් නොදුන්නොත් විවාහය ඉවරයි. ඔන්න අද ආදර කතා. තමන්ගේ ස්වාමියා බුද්ධත්වයේ පිණිස තමන්ගේ බිරිඳ යක්ෂයන්ට දන් දෙද්දි පෙනි පෙනි කීතු වලට ඉරලා කද්දිත් ස්වාමියාට ආදරය කළා. ඔන්න ආදරේ. අද මේ ආදරවන්තයන්ගේ දවසේ මේ ආදර කතාව අහන්න ඔබ කොච්චර පින් කළා තියෙන්න ඕනද? මෙන්න හැබෑම ආදරේ. මේ පිටරට නිකම් පෘථග්ජන මිනිසුන්ගේ ආදර කතා වගේ නෙවෙයි මේවා. පින්වතුනි, ඒ හැම වෙලාවෙම යසෝදරාව හඬා වැළපුණත් හිතින් පැතුවේ මගේ ස්වාමියා පතන දේ සඵල වේවා. එහෙව් යසෝදරා තමයි දැන් මේ අභිනිෂ්ක්‍රමණය කරපු වෙලාවේ හිතින් පතන්නේ අනේ මගේ හිමිසඳට මාව හීනෙන්වත් පේන්න එපා. තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්නටම ලැබෙන්න ඕන කියලා හිතින් පැතුවා. ආරංචි වුණා තමන්ගේ ස්වාමියා අඳින්නේ කසාවත්. රාජ ආභරණ, රාජ ඇඳුම් ඔක්කොම පැත්තකට විසිකොල්ලා කසාවත් අඳින්න පටන් ගත්තා. ආරංචි වුණා ස්වාමියා වළඳන් එක වේලයි. රංකඳ රාහුල කිරි දෙන්න තියාගෙන එක වේලයි කන්නේ. ආරංචි වුණා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සැතපෙන්නේ බිම සිරියහන පැත්තකට දාලා පං පැදුරකයි සැතපුනේ යසෝදරාව. ඔන්න ආදරේ. අවුරුදු 7ක්. අද එහෙමද? උඹ ගියානම් මං වෙන එකෙක් හොයාගන්නවා. බලන්නකෝ පිවිතුරු ආදරේ. රාහුල කුමාරයාත් එක්ක බඹසර ජීවිතයක් ගත කළා. ආදරේ. හිතින් පැතුවේ ස්වාමියා ඉක්මනට ගියපු ඉලක්කය අවබෝධ කරගෙන නිවන සාක්ෂාත් කරගෙන නැවත මාලිගාවට එවි. අවුරුදු 7ක් ගියා. යසෝදරාව සිරියහනේ පම්පැදුරක සැතපෙනවා. කුමාරයාත් සඳක් වගේ වැඩෙනවා. අවුරුදු 7ක කුමාරයෙක්. බුදුරජාණන් වහන්සේ අවුරුදු 7කට පස්සේ ඔන්න කපිල වස්තුවට වැඩලා. යසෝදරාවට ආරංචි වෙනෝ මගේ හිමිසඳ සාරා සංකේය කල්ප ලක්ෂයක් එකටම ආපෝ තමන්ගේ ආදරබර ස්වාමියා සම්මා සම්බුද්ධත්වයේ ලැබලා අන්තිම ජීවිතේ කපිල වස්තුවට වැඩලා. හොයාගෙන දිව්වේ නෑ. ඇයි ඒ? ඇස් දෙක දිහා බලන්න තරම්වත් ශක්තියක් නෑ. ආදරේ ඒ තරම්. ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ දම්පොලේ දන් වළඳනවා. දන් හැන්දක් බෙදන්න ගියේ නෑ. ඒ දුක දරා ගන්න බෑ. බුදුරජාණන් වහන්සේම කල්පනා කළා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා දිනමට කතා කරලා කියනවා සාරිපුත්ත මොග්ගල්ලාන අපි යමු යසෝදරාව ඉන්න සිරියහනට කාමරයට.
යසෝදරාව බලන්න. බුදුරජාණන් වහන්සේ අගසව් දෙනමත් කැටුව එදා අබිනිෂ්ක්‍රමණය කරන දවසේ දෑසින් වැටිච්ච කඳුළු පොදවල් දෙක පිහිටපු උළුවස්ස ළඟ සම්බුද්ධත්වයට පත්වෙච්ච සිරිපතුල් දෙක තියලා හිටගෙන කතා කළා. යසෝදරා අකුණක් ගැහුවා වගේ. අවුරුදු 7කට පස්සේ තමන්ගේ ස්වාමියා කතා කරන හඬ අද නිකෙලෙස් උත්තමේ හැරිලා බැලුවා දුවගෙන ආවා. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක පපුවට තුරුළු කරගෙන කඳුළු වැක්කිරෙනකන් අඬනවා. සුද්ධෝදන රජුරෝ ලං වෙනවා යසෝදරාව නැගිට්ටවන්න. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් පෙන්නලා කියනවා එපා යසෝදරාවට අඬන්න දෙන්න. සාරා සංකේය කල්ප ලක්ෂයක් මට සෙවණැල්ල වගේ ශක්තිය උනේ යසෝදරා. මං වෙනුවෙන් යසෝදරාව අනිත් අයට දන් දීපු අවස්ථා අනන්තයි අප්‍රමාණයි. මං ඉදිරියේ අතපය ගලවගෙන යක්ෂයෝ කද්දිත් යසෝදරාව මං ගැන තිබුණු ආදරේ ගෞරවේ වෙනස් කළේ නැහැ. ඒ බඳු උත්තමාවියක් අඬන්න දෙන්න කිව්වා. අඬන්න දුන්නේ නැත්තම් යසෝදරාවගේ පපුව පැලිලා මැරේවි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද යුගලේ තියෙන තඹවන් නියපොතු වලින් විහිදෙන රැස්මාලාවෙන් යසෝදරාවගේ හදවත සිසිල් වුණා. යසෝදරාව කොච්චර ඇඬුවද කියනවා නම් පාත්‍ර 16කින් ශ්‍රී පාදය දෝවණය කරනවට වඩා කඳුළු යසෝදරාවගේ දිනෙතින් ගලා ගියා. සසර ගමනේ එකටම ආපු උත්තමාවිය යසෝදරා. බලන්න බුද්ධත්වයට පත් වුණාට පස්සේ කිසිම කාන්තාවක් බුදුරජාණන් වහන්සේට ලං වෙන්නවත් බෑ. හැබැයි සසර ගමනේ තිබපු අවංක ආදරේ ආනිසංසයක් හැටියට මිනිත්තු කිහිපයක් හරි බුදුරජාණන් වහන්සේව ස්ත්‍රියක් හැටියට ස්පර්ශ කරන්න වාසනාව ලැබුවා. බලන්නකෝ පින අවංක ආදරයට ලැබුණු දායාදයක්. හඬලා හෙම්බත් වුණා. මතක් වුණා සසර ගමන එකට ආපු විදිය. බුදුරජාණන් වහන්සේ නිහඬව සිහි කළා සසර ගමනේ Tamanට ශක්තියක් වෙච්ච විදිය. එදා දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා අද මේ මොහොත දක්වාම ශක්තියක් වෙලා ආවේ යසෝදරාව. හිතන්නකෝ දරුවෝ දන් දෙන වෙලාවේ අනේ මගේ දරුවෝ දෙන්න මට ඕන කියලා ඇඬුවනම් බුදුරජාණන් වහන්සේ බුදු බව ලබන එක තව කල් යනවා. අපේ යසෝදරාව එහෙම ඇඬුවේ නෑනේ. ඒ නිසානේ අපිට බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට බිහි වුණේ. ඒකයි මං කිව්වේ ඔබ උදේ හවස යසෝදරාවට මල් තියන්න ඕන. මේ පිවිතුරු ආදරේට. ටික වෙලාවකින් යසෝදරාව හිස උසවලා බැලුවා. ඈතට විසි වෙලා ගියා. ඇයි දෙවියන්ට බඹුන්ට නාගයින්ට කිසි කෙනෙකුට ලං වෙන්න බෑ බුදුරජාණන් වහන්සේට. යසෝදරාව විතරයි මේ ශ්‍රී පාදයෙන් අල්ලගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේ වෙලාවේ යසෝදරාව වැඳගෙන ඉද්දි යසෝදරාව ගැන සසර ගමනේ Tamanට ශක්තියක් වෙච්ච හැටි ධර්ම දේශනා කළා. සුද්ධෝදන රජුරෝ කියනවා ස්වාමීනි මෙතුමිය ඔබ වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරපු දවසේ ඉඳලා ආරංචි වෙලා ඔබ වහන්සේ කසාවත් අඳින්න කියලා එදා ඉඳලා කසාවත් ඇන්දේ. එක වේලයි වැළඳුවේ. මේ පම් පැදුරේ සැතපුනේ. බඹසර රැක්කා. ඇහි කොනකින්වත් කිසි කෙනෙක් දිහා බැලුවේ නැහැ. එකම වැරද්දයි කළේ ඒ තමයි රාහුල කුමාරයව වඩාගත්තා. බඹසර රකින්න ස්ත්‍රියකට පුංචි පිරිමි දරුවෙක්වත් අල්ලන්න කැප නැහැ.
නමුත් ආදරේ නිසා දරුවා තුරුල් කරගෙන හිටියා. එච්චරයි කරපු වරද. බුදුරජාණන් වහන්සේ තව තවත් යසෝදරාව ගැන ගුණ කිව්වා. අනේ යසෝදරාව කොයි තරම්නම් එදා හඬා වැළපෙන්නේ නැද්ද? ආදරේ සසර ගමනේ එකටම ආපු උත්තමාවිය. සදහටම දැන් මේ ජීවිතේ වෙන් වෙනවා. බුදුරජාණන් වහන්සේ විහාරයට වැඩියා. පහුවද යසෝදරාව රාහුල පුතාට කියනවා පුතේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන මහපාරේ වඩිනවා. චක්කවාරංකිත රත්ත සුපාදෝ ලක්කන මණ්ඩිත ආයත පන්හි චාමර චත්ත විභූසිත පාදෝ ඒ සහි තොයිහ පිතා නරසිංහෝ. යසෝදරාව පුතාට පෙනලා කියනවා පුතේ අර බැබලි සඳක් වගේ යන්නේ උඹේ තාත්තා. උඹේ තාත්තගෙන් ඔබ ගිහින් දායාද ඉල්ලන් වරේ. රාහුල කුමාරයා අවුරුදු 7යි. දූවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් හිටගත්තාම බුදුරජාණන් වහන්සේගේ හෙවණැල්ල වැටුණා පුංචි රාහුල කුමාරයාගේ ශරීරයට. ඒ වෙලාවේ රාහුල කුමාරයා කියනවා සුඛාතේ සමනා ඡායා. ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේගේ හෙවණැල්ලත් මට සැපයි. නැද්ද? තමන්ගේ තාත්තගේ හෙවණැල්ල එකලේ ඇඟේ දුවන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේ එල්ලුණා. ඉල්ල කියනවා ස්වාමීනි මගේ අම්මා කියනවා ඔබ වහන්සේ මගේ තාත්තලු. අම්මා කිව්වා මට ඔබ වහන්සේගෙන් දායාද ඉල්ලගෙන ඉන්න කියලා. බුදුරජාණන් වහන්සේ වචනයක්වත් කතා කළේ නැහැ. අර එදා ජාලී කුමාරයා හැටියට අනේ තාත්තේ අපිව දෙන්න එපා කියලා අඬද්දි මහා පර්වතයක්සේ සිටියේ යම්සේද අදත් බුදුරජාණන් වහන්සේ විදියමයි. නිහඬව හිටියා. විහාරයට එකතු කරගෙන ගියා. ගිහිල්ලා ඉස්සෙල්ලම කතා කළේ තමන්ගේ ලෙයින් උපන් දරුවට නෙවෙයි. තමන්ගේ ශාසනයේ ආර්ය ධර්මයේ තුලින් ඉපදිච්ච සාරිපුත්ත නම් වූ පුතාට කතා කළා කියනවා පුතේ සාරිපුත්ත රාහුල මහාන කරන්න මගේ දායාදේ දෙන්න කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් රාහුල කුමාරයා මහාන කළා. පහෝද ආරංචි වෙනවා යසෝදරාවට අනේ ස්වාමියා ගිහි ගෙදර අතෑරලා ගියපු මොහොතේ යම් සතුටකට හෝ තිබුණේ මගේ දරුවා පමණයි. මගේ දරුවත් මහාන වෙලා යසෝදරාව ආයිත් අඬා වැළපෙනවා. කවද්ද මේ ඇඬිල්ල නවතින්නේ? සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරාවට යසෝදරාව කළේ බෝධිසත්වය වෙනුවෙන් අඬා වැළපුණු එකමයි. හැබැයි ඒ කිසිම මොහොතක අහිතක් හිතුවේ නැහැ. බුද්ධත්වයට ශක්තියක් වුණා. බුද්ධත්වයට හෙවණැල්ල වගේ පස්සෙන් ආවා. ಗುಣ වඩද්දි ඒවට පුළුවන් තරම් උදව් කළා. පින්වතුනි ඔන්නේ යසෝදරා. හඬා වැළපෙන යසෝදරා. ඔබේ ජීවිතෙත් ඔබ ළඟ ඔබ අද වැරදි කරන්නට ඇති මේ බණ අහන ඔබ අද සමහර විට ඔබ අද වැරදි කරන්නට ඇති පෙන්වතත් එක්ක පෙන්වතියත් එක්ක. හැබැයි ඔබට අද හැදෙන්න පුළුවන්. ඔබටත් පුළුවන් අද රුවන්වැලි සෑයට ගිහිල්ලා රුවන්වැලි සෑයට නලල තියලා අඬ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක අල්ලගෙන අඬනෝ වගේ අඬලා
අනේ ස්වාමීනි මට සමා වෙන්න. මං අද ඉඳලා වරදි කරන්නේ නෑයි කියලා ඔබට සංවර වෙන්න පුළුවන්. යන්න රුවන්වැලි සෑයට. ගිහිල්ලා අඬා වැළපිලා වෙච්ච වැරදි වලට සමාව අරගෙන අද ඉඳලා යහපත් කෙනෙක් වෙන්න. නිකම් පව් කරගෙන අපාය යන්න එපා. මේ පිරිහිච්ච සමාජය තුල පිරිහෙන්න එපා. ආදරවන්තයන්ගේ දිනේ කිය ඔබව රවට්ටායි. ඔබව මුලා කරાવી. ගුරුවරු ඉන්නෝ මේ කාලේ එහෙම රවට්ටන අය. නාලිකාවලින් ඔබව රවට්ටනවා. පව් කරන්න. එපා. මේ ආදර කතාවේ සුන්දර බව තේරුම් අරගෙන සංවර වෙන්න. ගුණධර්ම දියුණු කරන්න. යසෝදරාව එදා මහා ප්‍රජාපති ගෝතමී දේවියත් එක්ක කපිල වස්තුවේ ඉඳලා විශාලා මහනුවරට පයින් ගියා. මහානකම ඉල්ලගෙන කසාවත් ඇඳලා ඉස්රාවුල් බාලා කෙස් බාලා බුදුරජාණන් වහන්සේ මුලින් මහානකම දෙන්න අකමැති වුණත් පසුව මහානකම දුන්නා. රහත් වුණා. යසෝදරාව කොච්චරනම් ශ්‍රේෂ්ඨද? රහත් භික්ෂුණීන් වහන්සේ නමක්. දේශනාවේ තියෙනවා යසෝදරා රහත් භික්ෂුණීන් වහන්සේට වැඩිපුර දන් දුන්නේ දෙවිවරු. දෙවිවරු තමයි දන් දුන්නේ. එච්චර ශ්‍රේෂ්ඨ උත්තමාවියක්. කොච්චර ශ්‍රේෂ්ඨද කියනවා නම් වයස අවුරුදු 78 දී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින්න වැඳලා කියනවා ස්වාමීනි මට පිරිනිවන් පාන්න අවසර වුණ. බුදුරජාණන් වහන්සේ වදාලා යසෝදරාව පිරිනිවන් පාන්න කලින් 이르දි ප්‍රාතිහාර පාන්න කිව්ව කාටත් බලන්න. බලන්නකෝ අසිරිය. එදා මගධ රාජ්‍යයේ රජගහ නුවර ආකාශේ යසෝදරා රහත් භික්ෂුණීන් වහන්සේ තුන් ලෝකේටම පේන්න පෙළහැර පෑවා. 이르දි ප්‍රාතිහාර පෑවා. අන්තිම ජීවිතේ ආදර කතාව නිම වෙන මොහොත බලන්නකෝ ආදර කතාව පටන් ගත්තේ මල් මිටක් පූජා කරලා අවසන් උනේ නිකලස් වෙලා පිරිනුවන් පාලා. අද ආදර කතාවල් පටන් ගන්නේ මං කිව්වේ චොකලට් දීලා අවසන් වෙන්නේ ගහ මරාගෙන බෙල්ල වැල දාගෙන කෝච්චියට පැනලා. බලන්නකෝ මේ ආදර කතාව නිම වුණේ පිරිනුවන් පාලා. කොච්චර සුන්දරද? නිකලස් භාවයටපත් වෙලා. යසෝදරා රහත් භික්ෂුණීන් වහන්සේදා මහා 이르දි ප්‍රාතිහාර පාලා කුටියට වැඩම කරලා සතපුණා. සතපිලා ධානයෙන් ධානයට සමවැදිලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා. දේශනාවේ තියෙනවා මේ පිරිනිවන් පාපු වෙලාවේ හඬපු නැති දෙවි කෙනෙක් නැහැ. සියලු දෙවියන් අඬා වැළපුණා. සඳුන් දර සෑයක දේහය ආදාහනය කළා. ඉතුරු වුණා ධාතුන් වහන්සේලා. මේ ආදරය මේ පවිත්‍රත්වය බඹසර බව කොච්චර පිවිතුරුද කියනවා නම් යසෝදරාව තියා යසෝදරා රහත් භික්ෂුණීන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් කවුරු හරි ඇල්ලුවොත් ඒ කෙනාගේ හිස ගැලවිලා මැරෙනවා. අඩුතරමේ යසෝදරා රහත් භික්ෂුණීන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක්වත් කාටවත් අතින් අල්ලන්න බෑ. එහෙම කවුරු හරි ඇල්ලුවොත් එයාගේ ඔළුව ගැලවිලා වැටෙනවා බිමට. එච්චර පින්වන්තයි. දෙවිවරුත් මොකද කළේ? ධාතුන් වහන්සේලා ගෙනියන්න බෑ. පුච්චපු අලු ටිකක් තමයි අරගෙන ගිහිල්ලා චෛත්‍යයක් බැඳලා අදටත් වඳින්නේ. එහෙම පිවිතුරු ආදරයක් යසෝදරාව ළඟ තිබුණේ. එහෙම උත්තම කාන්තාවක් අපේ යසෝදරාව. ඒ නිසා ඔබ ඔය පින්තූරෙන් දැකපු අහලා තිබිච්ච නමට වඩා කොච්චරනම් ශ්‍රේෂ්ඨ චරිතයක්ද? දැන් මට මේ විස්තර හොයද්දි හිතුණා මම කවදා හරි දවසක යසෝදරා රහත් භික්ෂුණීන් වහන්සේ වෙනුවෙන් පූජාවක් තියනවා. එතුමියගේ මේ සසර ගමනේ තියෙන කැපවීම
ಗುಣ කියලා නිම කරන්න බෑ. මේ බණ කියන වෙලාවේ මගේ දෙනතට කඳුළු වෙනවා. ඒ තරම් ශ්‍රේෂ්ඨ උත්තමාවියක්. ඔන්න පිවිතුරු ආදරේ. පිරිනිවන් පාල අවසන් කළේ. ඒ නිසා දරුවනේ පව් කරගන්න එපා. මේ ආදරවන්තයන්ගේ දින කිය ඔබ මිනිස්සු රවට්ටාවි. ඔබ හිතන්න ඔබ සසර ගමනක් යන්නේ. ඔබ සිල්වන්තව ජීවත් වෙන්න ඕන. ගුණධර්ම දියුණු කරන්න ඕන. මගඵල ලබන්න ඕන. මේ ලැබිච්ච මනුස්ස ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන. ඒ සඳහා ඔබට යසෝදරාව හොඳ ආදර්ශයක්. සිද්ධාර්ථ කුමාරයා හොඳ ආදර්ශයක්. ඒ නිසා රැවටෙන්න එපා. මේ ආදර කතාව අද මේ වැලන්ටයින් කියලා සමරන ආදර කතාව එක දවසයි. අප මහ බෝසතාණන් වහන්සේත් යසෝදරාවත් මේ ආදර කතාව ගත කළා සාරා සංකේය කල්ප ලක්ෂ 4ක්. කොහොමනම් අපි සමරන්න ඕන දේ ආදර කතාව. ඒවට කොහෙවත් උත්සව තියනවද ලංකාවේ? මිනිස්සු කොච්චර මෝඩද? ඒ නිසා ඔබ හදවතින්ම සරණ යන්න මාගේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ. මාගේ ශ්‍රාවකයන් අතර මම සරණ ගිය ආර්ය මහා සංඝ රත්නයේ අතර වැඩ සිටිය උත්තම භික්ෂුණියක් වෙච්ච යසෝදරාව. සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න. හිත පහදව ගන්නට. පිවිතුරු ජීවිතයක් ගත කරන්නට. ඒ නිසා ඔබ අද ආදරය කරන පෙන්වතා පෙන්වතියත් එක්ක ඔබ දවසක පෝරුවේ නැග්ගොත් එදාට ඔබට අෂ්ටක කිව්වොත් ඔබට සාප වෙන්නේ නැහැ, ආශිර්වාදයක්ම වෙනවා. මං කිව්වේ අද පිරිසුදු නැතුව පව් කරලා සමහර විට බඳින්න කලින් අඹු සැමියෝ වගේ ජීවත් වෙලා පිරිසුදුකමක් නැතුව පෝරුවේ නැගලා දෙවිවරුන්ගෙනුත් සාප ලබලා මිනිස්සු මැරිලා අපාය යනවා. එහෙම වෙන්න එපා. ඔබේ පෙම්වතා ඔබට අයුතු යෝජනාවල් වැරදි දේවල් වලට ඔබට කතා කළොත් ඔබ ධර්මයේ කියන්න. මේ පවේ තියෙන ආදීනව කියන්න. ඔබේ පෙම්වතියට ඔබ ධර්මයේ දන්න පෙම්වතෙක් නම් පුතෙක් නම් ඔබ ධර්මයේ කියන්න, පවේ ආදීනව කියන්න. බඹසර රැකීමේ ආනිසංස කියන්න. පිරිසුදුව ජීවත් වෙන්න. පන්සිල් රකින්න. කවදාවත් ස්වාමියෙක් මොවා යන්න එපා. ඊළඟට බිරිඳෙක් මොවා යන්න එපා. පිරිසුදු ජීවිත ගත කරන්න. පව් කර ගන්න එපා. එක්කෙනෙකුට ආදරය කරන්න. එක්කෙනෙක් එක්ක ජීවත් වෙන්න. එක්කෙනෙක් එක්කම මැරිලා යන්න. අවංක වෙන්න. ඒ නිසා මේ හෝරා දෙකකට ආසන්න කාලයක් මගේ බුදුරජාණන් වහන්සේට එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේ ඉඳලා හෙවණැල්ල වගේ පස්සෙන් ඇවිදින් බුද්ධත්වයට ශක්තියක් වෙච්ච වෙස්සන්තර ජාතකයේ මන්ත්‍රී දේවිය හැටියට දන් දෙන මොහොත දක්වාම ශක්තියක් වෙච්ච යසෝදරා උත්තමාවියට මේ ධර්ම දේශනාව උපහාරයක්ම වේවා. ආදරේ රන් කිරුල දරාගෙන පෙරුම් පුරා යසෝදරා හිමි සඳ බුදු වී දහම් දේශන විට කඳුළු පිස දමු යසෝදරා දරා කසාවත භික්ෂුණියක් ලෙස
නිවන් මගේ වැඩි යසෝදරා ආදරයෙන් අපි වඳිනෙමු සැමදා ඔබමයි අපගේ යසෝදරා ඔබමයි අපගේ යසෝදරා ඔබමයි අපගේ යසෝදරා සාදු සාදු සාදු. හොඳයි එහෙමනම් මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් කරගත් මහා පින සියලු දෙවියන්ටත් නිවන් පිණිසම වේවා කියලා සාදු කියමු. අද දවසේ මේ උතුම් වූ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරුවේ එඩ්වඩ් පෙදෙස සුනන්දාරාම පාර කළුබෝවිල දෙහිවල ලිපිනයේහි පදිංචි ඩී.ඩී. එදිරි වික්‍රම මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත පිරිස. ඉතින් ඒ පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරුවේ ප්‍රධාන වශයෙන්ම අපගේ පින්වත් බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේට ආශිර්වාද කරන අදහසින්මයි. ඉතින් අපි නැවත නැවතත් සෙත්පතමු අපේ ස්වාමින් වහන්සේට මේ උතුම් පින නිදුක් නිරෝගී සුවපත් භාවය දිගාසිරි සම්පත්තිය පිණිසම වේවා කියලා සාදු කියමු. එදිරි වික්‍රම මහත්මිය නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් ඔබ හැමදෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් මේ උතුම් පින නිවන් පිණිසම වේවා කියලා සාදු කියමු. අවසාන වශයෙන් ඩී.ඩී. එදිරි වික්‍රම මහත්මිය පවුලේ පින්වන්ත පිරිස ඥාති පිරිස ධර්ම ශ්‍රවණය කළ ඔබ සැමටමත් අප සියලු දෙනාටමත් මේ උදාරතර ධර්ම දානමේ පින්කමේ ආනුභාවයෙන් වහා චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් ලබන සදාකාලික සැප ඇති නිවන පිණිසම වේවා සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඕලාරික ප්‍රේමයෙන් මුසපත්ව රාගයෙන්ද ඊර්ෂ්‍යාවෙන්ද සිද්ධාර්ථ ලබා ගැනීමට කිසි දිනක යශෝදරාවෝ නොපැතුවාය. සැබෑව උත්තරීතරව කල්ප ලක්ෂ ගණනාවක් පුරා යශෝදරාවෝ සිය ආදරය සෙනෙහසින් සිද්ධාර්ථයන් උදෙසා පුද කළාය. ඒ වූ ආත්ම භාෂණයයි යශෝදරා. මෙවතුම් වූ ධර්මදේශනාව පවත්වා වදාළේ පූජනීය ගම්පහ මහානාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා.